2021 A level ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න තියරි බැච් එකේ සහ එහෙම නැත්නම් රිවිෂන් බැච් වල ඉන්න කට්ටිය දැන් මේ වෙනකොට එහෙනම් මේ එකතු වෙලා ඉන්නේ පළවන පේපර් එකේ විවරණයත් එක්ක. හරි. දැන් උකුලස ප්‍රශ්න කිහිපයක් මුලින් සාකච්ඡා කරන්න නැති මේ විද්‍යාවේ කොටස බලලා තමයි ඇත්තේ. I think මෙතනදී දැන් උකුලස තීරණය කරලා තියෙනවා ලංකාවටම ෆිසික්ස් රිවිෂන් පන්තිය පවත්වන්න සහ ඒ වගේම තමයි උකුලසගේ තියෙන වෙබ්සයිට් එක හරහා තවත් ලංකාවේ ප්‍රධානතම ගුරුවරු කිහිප දෙනෙක්ගේ රිවිෂන් උත් පවත්වන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් විශාල රාජකාරියක් මෙතන තියෙනවා 2021 A level බැච් එක වෙනුවෙන්. එතකොට තියරි හෝ රිවිෂන් 2021 විභාගයට මුහුණ දෙන කණ්ඩායම වෙනුවෙන් ඉතා විශාල වැඩ ප්‍රමාණයක් මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා සහ මේ වෙනකොටත් සමහර දේවල් පටිගත කිරීම වල නියැලෙමින් තමයි ඉන්නේ. හරිද? ඉතින් මේ දේවල් එක්ක අර ක්ලාස් එකේ පේපර් එකක් කරනවා තරම්ම ලේසි වෙන්නේ නැහැ. ඔන්ලයින් වීඩියෝ එකක් කරා කරන එක. මොකද දැන් MCQ 50ම ඩිස්කස් කරනවා කියලා කියන්නේ සෑහෙන වෙලාවක් යන වැඩක්. මේ වීඩියෝ එක එළියට එන වෙලාවට වඩා ලොකු වෙලාවක් ඒ සඳහා යනවා. ඉතින් ওই දේවල් එක්ක මේ තනියෙන්ම කුලෙස මේ දේ කරනවට වඩා අපි සංවිධානාත්මකව කොටස් බෙදාගෙන මේ දේවල් කරන එක වැඩි වැඩ ප්‍රමාණයක් ඔයාලා වෙතට අරගෙන එන්න හැකියාව තියෙන ක්‍රමයක් කියන එක අපි තේරුම් ගන්න තිබුණා. හරි. ඒ දෙත් එක තමයි ඊතර මේ කොටසක් මම වෙතට උකුලෙස ලබා දීලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි බලමු මට දීලා තියෙන ගණන් ටික කොහොමද විවරණය වෙන්නේ කියන එක. අපිට දීලා තියෙනවා ධ්වනි ප්‍රභවයක් මේ විදිහට A හා B අතර සරල අනුවර්තී චලිතයක නිරත වෙනවා කියලා. එතකොට නිරීක්ෂකයෙක් නිශ්චලව මේ විදිහට පැත්තකින් ඉන්නවා. හරිනේ. දැන් මේ වෙලාවේ දෘශ්‍ය සංඛ්‍යාතය කොහොමද විචලනය වෙන්නේ කියන එක තමයි අහන්නේ. පළවෙනියටම මේ ප්‍රභවය ගමන් කරන්නේ A දෙසට. පැහැදිලිද? හරි. දැන් අපි මෙතනදී උත්තරයක් තෝරන්න හදනකොට අපිට ප්‍රකාශනයක් ඇසුරින් කියන්නේ ප්‍රකාශනයේ ඇසුරින් මේ උත්තරේ ගන්නත් පුළුවන්. හැබැයි ප්‍රස්ථාරයක් නිසා වඩාත් සුදුසුයි වෙන්න බැරි දේවල් අයින් කරලා මේ ගැන හිතන එක. හරි. පළවෙනිම දේ තමයි දැන් සරල අනුවර්තී චලිතයක් සැලකුවොත් එහෙම දෝලන කේන්ද්‍රයේදී උපරිම ප්‍රවේගයක් තියෙන්නේ. එතකොට මෙතන තමයි v උපරිම වෙන්නේ. දැන් ඔයාලට මේ දේවල් මතක් වෙන්න ඕනි. ඊළඟ කතාව තමයි ඩොප්ලර් ආචරණයේදී අපි දන්නවා නිරීක්ෂකයා දෙසට නම් මේ ප්‍රභවය යන්නේ. සාපේක්ෂ ලංවීමක් නේ තියෙන්නේ. සාපේක්ෂ ලංවීමක් නම් තියෙන්නේ දෘශ්‍ය සංඛ්‍යාතයේ සත්‍ය සංඛ්‍යාතයට වඩා මොනවා වෙන්න ඕනිද? වැඩි වෙන්න ඕනි. එහෙනම් ආරම්භයේදී දෘශ්‍ය සංඛ්‍යාතය සත්‍ය සංඛ්‍යාතයට වඩා වැඩි. දැන් අපිට ඒ කරුණ සලකා බලලා මෙතනින් උත්තර කීපයක් අයින් කරන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ සහ හතරවෙනි උත්තරේ සහ පස්වෙනි උත්තරේ. මේ තුන් දෙනාම අයින් කරන්න පුළුවන්. මොකද ආරම්භක දෘශ්‍ය සංඛ්‍යාතය සත්‍යයගේට වඩා වැඩි වෙන්න ඕනේ. ඊළඟ කතාව මොකක්ද? දැන් මෙයා මෙහෙට යන්න එයාගේ ප්‍රවේගය මොනවා වෙනවද? සරල අනුවර්තී චලිතයක දෝලන කේන්ද්‍රයේ තමයි ප්‍රවේගය උපරිම වෙන්නේ. ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වෙනවා විස්තරයේ වෙතට යනකොට. එහෙනම් ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වෙනවා කියලා කියන්නේ සාපේක්ෂ ප්‍රවේගය. නිරීක්ෂකයා සහ ප්‍රභවය අතර තියෙන සාපේක්ෂ ප්‍රවේගය එන්නේ අඩු වෙනවා. දෙසට තියෙන සාපේක්ෂ ප්‍රවේගය එන්නේ අඩු වෙනවා කියලා කියන්නේ අර මුලින් වැඩි වෙලා තිබුණු දෘශ්‍ය සංඛ්‍යාතය දැන් ක්‍රමයෙන් අඩු වෙගෙන එනවා. එහෙනම් ඉතුරුලා තියෙන දෙන්නගෙන් ඔයාලට තේරෙනවා දෙවෙනි උත්තරේ ඒකට වෙන්න බෑ. එහෙනම් මෙතනින් එහාට තර්ක කරන්න දෙයක්වත් නැහැ. පළවෙනි එක තමයි උත්තරේ. මම තව පොඩ්ඩක් ඔක පැහැදිලි කරන්නම්. දැන් දෘශ්‍ය සංඛ්‍යාතය කියලා කියන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය වතාවක් සත්‍ය සංඛ්‍යාතය. මෙතනදී එතකොට නිරීක්ෂකයා නිශ්චල නිසා මෙයා කොහොමත් නියතයක්. නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය කියන්නේ කොහොමත් නියතයක්. ප්‍රභවයේ ප්‍රවේගය වෙනස් වෙන නිසා ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය තමයි විචලනය වෙන්නේ. එතකොට මෙයා කොහොමත් නියතයක්, මෙයා කොහොමත් නියතයක්. මෙන්න මේ අගය වෙනස් වෙනවා. මේ අගය වෙනස් වෙනකොට දෘශ්‍ය සංඛ්‍යාතය වෙනස් වෙනවා. එතකොට මෙතනදී නම් දෘශ්‍ය සංඛ්‍යාතයේ සමානුපාතික වෙන්නේ 1ට ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය. ප්‍රභවයේ දෙසට යනවා නම් දැන් තරංගය ගමන් කරන්නේත් මේ පැත්තටනේ. තරංගයේ ප්‍රවේගය මම ගන්නම්කෝ v කියලා. මෙයාගේ ප්‍රවේගය u කියලා ගන්නම්කෝ.
එහෙනම් ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය ගන්න නම් ප්‍රභවයේ ප්‍රවේගය අඩු කරන්න. ඒ කියන්නේ අනිත් පැත්ත හරවන්න ඕනේ. ඒ v u. මෙන්න මේ u වගේ ප්‍රභවයේ ප්‍රවේගය කියන එක නියතයක් නෙවෙයි. මොකද සරලනුවර්තී චලිතයක නිරත වෙන්නේ. එහෙනම් ඔය අගය මේ වගේ විස්තරය වෙතට යන්න මේ අගය අඩු වෙනවා. හරිනේ. දැන් එහෙනම් ඔයාලට මෙතනින් උනත් තේරෙන්න ඕනේ රේඛීය ප්‍රස්ථාරයක් හැදෙන්නේ නැහැ කොහොමත්ම. විස්තරයේ වෙතට යන්න u ගගේ අඩු වෙනවා. u ගගේ අඩු වෙනවා කියලා කියන්නේ මේ ඍණ කොටසක් අඩු වෙනවා කියලා කියන්නේ මුළු පදයේම විශාලත්වය මොනවා වෙනවද? ඒක වැඩි වෙනවා. මුළු පදයේම විශාලත්වය වැඩි වෙනවා කියලා කියන්නේ දැන් එක යට අගේනේ වැඩි වෙන්නේ. මෙයා වැඩි වෙනකොට දෘෂ්ටි සංඛ්‍යාතය අඩු වෙනවා. හැබැයි ඒක රේඛීයව නෙවෙයි වෙන්නේ. මොකද මෙතන රේඛීය විචලනයක් නොවන නිසා. එහෙනම් ආරම්භයේදී උපරිම දෘශ්‍ය සංඛ්‍යාතයක් තියෙන්නේ. මෙතන තමයි v දෘශ්‍ය උපරිම වෙන්නේ. එහෙම තියෙන අගේ ක්‍රමයෙන් අඩු වෙලා එනවා. දැන් මේකේ මධ්‍ය රේඛාවේ තමයි සත්‍ය සංඛ්‍යාතය ඇදලා තියෙන්නේ. මේ ප්‍රභවයේ ඒ ලක්ෂයට එනකොට ෂණික නිශ්චලතාවයටපත් වෙනවානේ. ෂණික නිශ්චලතාවයටපත් වෙනවා කියලා කියන්නේ දෙන්නම දැන් නිශ්චලයි සාපේක්ෂ ප්‍රවේගය බිඳුවයි. එහෙනම් සාපේක්ෂ ප්‍රවේගයක් නැහැ කියලා කියන්නේ එතනදී දෘශ්‍ය සංඛ්‍යාතයේ සත්‍ය සංඛ්‍යාතයට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ලක්ෂයට එනකොට මෙන්න මෙතන තමයි තියෙන්නේ. ආරම්භ කරන්නේ O ලක්ෂයෙන් මම ඒ අකුරු ටික දාන්නම් තේරුම් ගන්න ලේසි වෙන්න. O වල ඉඳන් ඒට යනකොට මේ විදිහට තමයි ප්‍රස්ථාර විචලනය වෙන්නේ. එතනින් එහාට මොකද වෙන්නේ? ආපහු මෙයා හැරිලා ඉන්නේ. එහෙනම් අනිත් පැත්තට ප්‍රවේගය දෘශ්‍ය සංඛ්‍යාතය එතකොටද හැරිලා එනවා කියලා කියන්නේ මේ පැත්තට එනවා කියන්නේ සාපේක්ෂ ඈත්වීමක් නේ. ඒ ඈත්වීමත් එන්න වැඩි වෙනවා කේන්ද්‍රය වෙතට එනකොට. මොකද කේන්ද්‍රයේ තමයි උපරිම ප්‍රවේගයක් තියෙන්නේ. ඒතර වැඩි වේගයකින් ඈත් වෙන්නේ කේන්ද්‍රයේදී. එහෙනම් ආපස්සරයක් O වලට එනකොට මෙන්න මෙතන තමයි ප්‍රස්ථාරය එන්නේ. එයා B වලට එනකොට ආපහු ෂණික නිශ්චලතාවයකටපත් වෙනවා. ආයෙත් ෂණික නිශ්චලතාවයකටපත් වෙන අවස්ථාවකදී ඩොප්ලාචරණයක් නැහැ. මොකද දෙන්නම දැන් නිශ්චලයි. ඒ කියන්නේ O වල ඉඳලා B වලට එනකොට මෙන්න මේ විදිහට ක්‍රමයෙන් සාපේක්ෂ ඈත්වීම අඩු වෙන නිසා. මොකද මෙයාගේ ප්‍රවේගය ඉන්නේ අඩු වෙනවනේ මෙහෙට. එතකොට සාපේක්ෂ ඈත්වීම ක්‍රමයෙන් අඩු වෙන නිසා ආපහු ටික දෘශ්‍ය සංඛ්‍යාතය වැඩිලා F නෝට්ටම එනවා B වලට ළඟා වුණා. හරි මේ විදිහට තමයි එහෙමනම් ප්‍රස්ථාරය දෙන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ 1. වියෝග ප්‍රවේගය පිළිබඳ පහත ප්‍රකාශ අතුරින් අසත්‍ය වන්නේ කුමක්ද කියලා තමයි අහලා තියෙන්නේ. හරි අපි පොඩ්ඩක් මතක් කරගමු මොකක්ද වියෝග ප්‍රවේගය කියලා කියන්නේ කියන එක. දැන් අපි හිතුවොත් දැන් මේ වගේ ග්‍රහ වස්තුවක ඉඳලා අපි වස්තුවක් ප්‍රක්ෂේපණය කරනවා. මෙයාට ප්‍රවේගයක් අපි ලබා දෙනවා. එම ග්‍රහ වස්තුව විසින් නැති කරන ගුරුත්වාකර්ෂණයේ අවසානය. එහෙම නැත්නම් අපි මෙයාව හඳුන්වනවා අනන්තයේ හැටියට. වියෝග ප්‍රවේගයේ අර්ථ දැක්වීම තමයි මේ ග්‍රහ වස්තුවේ පෘෂ්ඨයේ ඉඳලා යම්කිසි වස්තුවක් මෙන්න මේ අනන්තය දක්වා ගමන් කරවන්න ලබා දෙන්න ඕනි අවම ප්‍රවේගය තමයි වියෝග ප්‍රවේගය කියලා කතා කරන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රවේගය v නම් වියෝග ප්‍රවේගය v නම් ඔය ඔහොම ප්‍රක්ෂේපණය කරන කෙනා මෙහිම යවන කෙනා යන්තමින් අනන්තයට ළඟා වෙනවා. ඒ කියන්නේ මෙතනට ළඟා වෙනකොට යාට ප්‍රවේගයක් නැහැ කියන එක. හරිනේ. අපි දන්නවා নিরপেক্ষ වශයෙන් විභව ශක්තිය ශුන්‍ය මට්ටම හැටියට අපි සලකන්නේ මෙන්න මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ අවසාන වන මායිම. හරිනේ. දැන් ශක්ති සංස්ථිතිය භාවිතා කරලා මට මෙන්න මේ ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මම මේ ලක්ෂය A හැටියට ගන්නම්, මේ මට්ටම B හැටියට ගන්නම්. එහෙනම් A හා B මට්ටම් සලකලා A වලදී චාලක ශක්තිය එතකොට භාගයක් mv වර්ග. A වලදී විභව ශක්තිය ඍණ gmm යට අපි මෙයාගේ ග්‍රහ වස්තුවේ අරය කැපිටල් R කියලා ගමු. මේක සමාන වෙනවා එතකොට B මට්ටමේදී දැන් චාලක ශක්තිය බිඳුව යන්තමින් ළඟා වීමක්නේ සිද්ධ වෙලා තියෙන්නේ. සහ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ කෙලවර කියලා කියන්නේ විභව ශුන්‍ය මට්ටම. මෙතනින් මට ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. m අකුර මෙතනදී මයින් කරන්න. එතකොට මෙන්න මේ gm කියලා කියන්නේ gr වර්ග කියන එක ඔයාලට මතක ඇති. එhmenan මේ r ට අපිට
මේ කාර් කෙනෙක් අයින් කරන්න පුළුවන්. එහෙනම් ප්‍රවේගයේ වර්ගය වෙන්නේ 2ක් gr. එහෙනම් මේක තමයි වියෝග ප්‍රවේගය වෙන්නේ. හරි. දැන් එතකොට අපිට දීලා තියෙන ප්‍රකාශ ටික බලමු. කවුරු මතද රඳා පවතින කියන කතාව තමයි මෙතනදී අහන්නේ. පළවෙනි ප්‍රකාශය. වියෝග ප්‍රවේගය ප්‍රක්ෂේපණය කරන වස්තුවේ ස්කන්ධයෙන් ස්වායක්ත වෙනවා කියලා කියනවා. ඔව්. මෙතනදී මොන වස්තුවද මොන ස්කන්ධයක් තියෙන වස්තුවක්ද මෙහෙම ප්‍රක්ෂේපණය කරන්න කියන එක මත වියෝග ප්‍රවේගය රඳා පවතින්නේ නැහැ. ඒකේ අදහස තමයි මොකක් හෝ කුඩා වස්තුවක් මේ වස්තුව විසි කරන්න ඕනි කරන ප්‍රවේගයක් මොකක් හරි තියෙනවා අර වෙනත් ශක්ති හානි නැති වෙන්න ඕනේ හැබැයි. හරි. ඕනෑම ස්කන්ධයක් තියෙන වස්තුවක් අනන්තය දක්වා තල්ලු කරන්න යවන්න ඕනි ප්‍රවේගය එකම වෙනවා. එහෙනම් වියෝග ප්‍රවේගය රඳා පවතින්නේ නැහැ ඒ වස්තුවේ ස්කන්ධය මත. හරිනේ. පළවෙනි ප්‍රකාශය නිවැරදි. දෙවෙනි ප්‍රකාශය. වියෝග ප්‍රවේගයේ ග්‍රහ වස්තුවේ අරයේ වර්ගමූලයට ප්‍රතිලෝම සමානුපාතික වේ කියලා දීලා තියෙනවා. හරි. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් මම මෙතන මේ gm වෙනුවට gr වර්ග භාවිතා කරානේ. එහෙම භාවිතා කරන්නේ නැතුව මේ කැපිටල් gm කියන කෙනාව ඉන්න විදිහට මම ප්‍රකාශනයක් ගත්තොත් එහෙම මේ කැපිටල් gm ඉන්න විදිහට වියෝග ප්‍රවේගයට ප්‍රකාශනයක් ගත්තොත් මේ අරය පහළ පදයක් විදිහට තමයි එහෙම වියෝග ප්‍රවේගයට ප්‍රකාශනයක් ගත්තොත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් වියෝග ප්‍රවේගය ප්‍රතිලෝම සමානුපාතික වෙනවා මේ ග්‍රහ වස්තුවේ අරයට කියලා. හැබැයි මේ කැපිටල් M කියලා කියන ග්‍රහ වස්තුවේ ස්කන්ධයනේ. ඒ නිසා කැපිටල් M තුලත් සැඟවිලා ඉන්නවා මේ ග්‍රහලෝකයේ අරය කියන පදේ. ඒ නිසා කැපිටල් M තියෙද්දි ඔයාට හිතන්න බෑ R දැන් මෙතන ඉන්නවා කියන එක. මම පොඩ්ඩක් ඒක ලියලා පෙන්නන්නම්. දැන් මෙන්න මේ විදිහට අපිට මෙතන මේ gm වෙනුවට gr වර්ග ගන්නේ නැතුව තවත් කෙනෙක් මෙහෙම ලියන්න තිබුණා. හරිද? බෙදීම r මෙයා සුළු වේවි මේ පැත්ත බිඳුව නිසා දැන් මම මෙතනින් වියෝග ප්‍රවේගය උක්ත කරොත් එහෙම v වර්ග සමානයි 2ක් gm බෙදීම r එහෙනම් වියෝග ප්‍රවේගය මෙන්න මේ විදිහට එනවා. දැන් මේ ප්‍රකාශනය ගොඩනගපු කෙනා වියෝග ප්‍රවේගය r ගේ වර්ගමූලයට ප්‍රතිලෝම සමානුපාතික වේ කියලා තර්ක කරන්න තිබුණා. හැබැයි ඒක වැරදි. මොකද මෙන්න මේ කැපිටල් M තුලත් r කෙනෙක් ඉන්නවා. ඒක නිසා අපි යා ගන්නත් සලකන්න ඕනේ. ඒ හේතුව නිසා මෙතනින් තමයි ඔයා තර්ක කරන්න ඕනේ. එහෙනම් ග්‍රහ වස්තුවේ අරයට අනුලෝමව තමයි සමානුපාතික වෙන්නේ. ග්‍රහ වස්තුවේ අරයේ වර්ගමූලයට අනුලෝමව තමයි සමානුපාතික වෙන්නේ. හරි. එහෙනම් දෙවෙනි ප්‍රකාශය අසත්‍යයි. ඒක නිසා උත්තරේ 2. අපි තව ටිකක් කියවගෙන යමු. තුන්වෙනි ප්‍රකාශය. වියෝග ප්‍රවේගයේ ප්‍රක්ෂේපණ දිශාවෙන් ස්වායක්ත වේ කියලා කියනවා. ඔව්. මේ දිශාව මත රඳා පවතින්නේ නැහැ. මේක ශක්ති සංසිතියෙන් ගන්නෙ. මොන දිශාවටද විසි කරන්න කියන එක අදාළ වෙන්නේ නැහැ. මොකද මොන දිශාවට විසි කරත් තියෙන්න ඕනි එකම ශක්තිය. ඒ නිසා වීගයගේ එකම. එහෙනම් තුන්වෙනි ප්‍රකාශය නිවැරදි. හතරවෙනි ප්‍රකාශයේ තියෙන වියෝග ප්‍රවේගය ග්‍රහ වස්තුවේ ඝනත්වයෙන් ස්වායක්ත වේ. මේ රඳා පවතින සාධක තමයි මේවා. නේද? එතකොට ග්‍රහ වස්තුවේ ඝනත්වයෙන් මෙයා ස්වායක්ත වෙනවා. එහෙනම් හතරවෙනි ප්‍රකාශය නිවැරදි. පෘථිවි ගුරුත්ව ශේෂයෙන් මිදීමට නම් රොකට්ටුවක් වියෝග ප්‍රවේගයෙන්ම පොළවෙන් පිටත් වීම අත්‍යවශ්‍ය නොවේ කියලා දීලා තියෙනවා. හරිද? රොකට්ටුවක් ගැන කතා කරොත් එහෙම ආරම්භයේදී තියෙන ශක්තියමයි පරිවර්තනය වෙන්නේ කියන එක කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද දැන් රොකට්ටුව තුල එයාට බලයක් හදාගන්න පුළුවන් අර ඉන්ධන දහනය කරලා තල්ලු කිරීම මගින්. ඒක නිසා රොකට්ටුවට මේ කතාව අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ අතරමැදදී එයාට එයාගේ ප්‍රවේගය වෙනස් කරගන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ ඉන්ධන දහනය කරලා ඒවා තල්ලු කිරීම මගින්. ඒ නිසා රොකට්ටුවට මේ කතාව මෙහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මෙතනදී අසත්‍ය ප්‍රකාශය වෙන්නේ දෙවෙනි ප්‍රකාශය. උත්තරේ 2. සංඛ්‍යාතය 300ක් වන තරංගයක් 600ක ප්‍රවේගයකින් ඍජු ලෝහ දණ්ඩක් දිගේ ගමන් කරනවා කියලා කියනවා. මෙහි එකිනෙක 50 සෙන්ටිමීටර් දුරින් වන ලෝහ අංශු දෙකක් අතර කලා වෙනස තමයි අපි අහන්නේ. හරි. දැන් අපිට දීලා තියෙනවා මෙයාගේ ප්‍රවේගය 600යි. සහ සංඛ්‍යාතය 300 හැටියට.
එවනම් මේ තරංගයේ සලකලා මට මුලින්ම කරන්න පුළුවන් දේ තමයි v සමානයි f lambda ඇසුරින් මට තරංග ආයාමය හොයාගන්න පුළුවන්. අපිට ප්‍රවේගය 300ක් විදිහටත් ප්‍රවේගය 600ක් විදිහටත් සංඛ්‍යාතය 300ක් විදිහටත් දීලා තියෙනවා. එහෙනම් මෙතනින් මට එනවා තරංග ආයාමය 2 මීටර හැටියට. හරිනේ. අපි දන්නවා තරංගයක තරංග ආයාමයක පරතරයකින් ඉන්න අංශු දෙකක් සැලකුවොත් එහෙම. තරංගයක තරංග ආයාමය කියලා කියන්නේ එතකොට මෙන්න මේ අංශු දෙකනේ. මේ අංශුව සහ මේ මෙතන තියෙන අංශුවක් සැලකුවොත් එහෙම ෆයි කලා වෙනසක් තියෙන්නේ. මේ අංශුව සහ මෙන්න මෙතන ඉන්න අංශුව. එහෙම නැත්නම් තරංග ආයාමයක දුරෙන් ඉන්න අංශු දෙකක් අතර තියෙන කලා වෙනස වෙන්නේ 2යි5. එහෙම නැත්නම් 360යි. හරිනේ. එහෙමනම් මට තර්ක කරන්න පුළුවන් අංශක 360ක කලා වෙනසක් සිද්ධ වෙන්නේ 2 මීටර දුරකින්. එහෙම නැත්නම් මම අනිත් පැත්තට තර්ක කරන්න 2 මීටර දුරකින් ඉන්න අංශු දෙකක් අතර කලා වෙනස වෙන්නේ අංශක 360යි. එහෙනම් 1 මීටර දුරකින් ඉන්න අංශු දෙකක් අතර කලා වෙනස වෙන්නේ මේකෙන් භාගයයි. ඒ කියන්නේ 180. දැන් අපෙන් අහන්නේ 50 සෙන්ටිමීටර් පරතරයක් තියෙන දෙන්නේ. ඒ කියන්නේ 0.5 මීටර් පරතරයකින් ඉන්න දෙන්නෙක් අතර කලා වෙනස වෙනවා. එහෙනම් 90ක්. එහෙනම් මෙතනදී කලා වෙනස 90යි. නිවැරදි උත්තරය වෙන්නේ 2. අපිට කියනවා කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු පුද්ගලයෙකුගේ ශ්‍රව්‍ය හානිය මේ ප්‍රස්ථාරයේ දීලා තියෙනවා කියලා. 4 කිලෝහර්ට්ස් වලට වඩා වැඩි සංඛ්‍යාත සඳහා ශ්‍රව්‍ය ආධාරකයක් මගින් ශබ්දය වර්ධනය කරගන්න ඕන කියලා කියනවා. ඒ සඳහා ධ්වනි තීව්‍රතාවය කොපමණ සාධකයකින් වැඩි කරන්න ඕනිද කියන එක තමයි ප්‍රශ්නේ අහන්නේ. හරි. දැන් ඒ කියන්නේ 4 හර්ට්ස් වල දැන් මෙතන මේ තියෙන්නේ ලොස් එකනේ මේ ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. 4 කිලෝහර්ට්ස් වලට වඩා වැඩි ඒව තමයි මෙයාට මේ අහන එකේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් 4 කිලෝහර්ට්ස් වලට වඩා අඩු ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ ශ්‍රව්‍ය හානිය 10 දක්වා අඩු කරගත්තා නම් දැනට ඒක ඩෙසිබල් 60යිනේ. ඩෙසිබල් 60ක හානියක් දැන් වෙනවානේ. ඩෙසිබල් 10ක හානියක් දක්වා ඕක අඩු කරගත්තා නම් ප්‍රශ්නයක් නැහැ. මෙයාට මේක අහන්න පුළුවන්. හරිනේ. එහෙනම් මේ වැඩිපුර හානි වන 50 අර ශ්‍රව්‍ය ආධාරකයේ මගින් ලබා දෙන්න ඕනේ. හරිනේ. එහෙනම් දැන් මේ වෙලාවේ තියෙන ධ්වනි තීව්‍රතා මට්ටම මම 1 කියලා ගන්නම්. එතකොට ඒක සමාන වෙනවා එහෙනම් 10යි 10 පාදයට i බෙදීම අයින්. දැන් ඔය ශ්‍රව්‍ය ආධාරකයේ භාවිතා කරාට පස්සේ මෙයාගේ බීටා 1 දන මෙතන ગેප් එක 50යිනේ. 50ක් ඩෙසිබල් වෙන්න ඕනේ. එහෙනම් දෙවෙනි අවස්ථාවේ මෙන්න මේක තමයි ධ්වනි තීව්‍රතා මට්ටම වෙන්න ඕනේ. මේක සමාන වෙනවා නම් 10ක් ලඝු 10 පාදයට මේක මම i1 කියලා ගන්නම්. මේක i2. බෙදීම i0. හරි නේද? දැන් එහෙමනම් මෙතනදී ධ්වනි තීව්‍රතා මට්ටම වෙනස් කරගත්ත ප්‍රමාණය ගන්න පුළුවන් මට දෙවෙනි කෙනාගෙන් පළවෙනි කෙනා අඩු කරලා. එතකොට දැන් ධ්වනි තීව්‍රතා මට්ටම අතර වෙනස ඩෙල්ටා බීටා සමාන වෙනවා 10යි ලඝු 10 පාදයට. දැන් මෙතන සුළු කිරීමකින් පස්සේ මට ගන්න පුළුවන් මේ අගය අපි දෙවෙනි කෙනාගෙන් නම් පළවෙනි කෙනා අඩු කරේ i2 බෙදීම i1. මේ විදිහට ගන්න පුළුවන්. දැන් මේක එතකොට තියරි වලට කතා කරන පොයින්ට් එක. මම පොඩ්ඩක් මතක් කරා ඔයාලට. හරි. එහෙමනම් දැන් වෙනස් කරගන්න වෙනස් වුණු ප්‍රමාණය වෙන්නේ 50 ඩෙසිබල්. මේක සමානයි 10ක් ලඝු 10 පාදයට
i2 බෙදීම i1. හරිනේ. එහෙනම් මේක සුළු කරන්න පුළුවන් 5 සමානයි ලඝු 10 පාදයට i2 බෙදීම i1. ඒ කියන්නේ 10 5 වෙනි බලය සමාන වෙනවා i2 බෙදීම i1ට. එහෙනම් තිබුණා වගේ 10 5 ගුණයක් දැන් වැඩි වෙලා තියෙනවා ධ්වනි තීව්‍රතාවය. i1 වතාවක් 10 5 තමයි i2 වෙන්නේ. මෙන්න මෙච්චරක ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. 10 5 ගුණයකින්. මේ විදිහට තමයි දීර්ඝ සුළු කිරීමකින් ඔයා මේ ගාන හදනවා නම් කරන්න ඕනේ. හැබැයි අපි MCQ වලදී පුළුවන් තරම් කෙටි ක්‍රම වලට යන නිසා මම පැහැදිලි කරන්නම් කොහොමද අපි ඔය කෙටි ක්‍රමෙන් කරන්න කියන එක. දැන් අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ කතාව. ධ්වනි තීව්‍රතා මට්ටම සහ ධ්වනි තීව්‍රතාවය. හරිනේ. මෙතනට ඕනි කරන පොයින්ට් එක විතරක් මම කියන්නම්. ධ්වනි තීව්‍රතා මට්ටම 10 n ප්‍රමාණයකින් වැඩි කරගන්න නම් සමාන ධ්වනි තීව්‍රතාවය 10 n ප්‍රමාණයකින් වැඩි කරගන්න නම් එහෙම නැත්නම් ධ්වනි තීව්‍රතාවය 10 n ප්‍රමාණයකින් වැඩි වෙනකොට ධ්වනි තීව්‍රතා මට්ටමට 10ක් n ප්‍රමාණයක් එකතු වෙනවා. ඕක නේද මෙතන වෙලා තියෙන්නේ. බලන්නකෝ. ධ්වනි තීව්‍රතා මට්ටම 50 ඩෙසිබල් ප්‍රමාණයකින් වැඩි වෙනකොට ධ්වනි තීව්‍රතාවය මොකද වෙලා තියෙන්නේ? 10 5 ගුණයකින් වැඩි වෙලා. මේක තමයි ඔයා තේරුම් ගන්න ඕනේ දේ. මේ පොයින්ට් එක වාගේ ඔළුවේ තියෙනවා නම් මෙතනදී ඔයා හිතන්න ඕනේ එහෙනම් ධ්වනි තීව්‍රතා මට්ටමට 10ක් n ප්‍රමාණයක් එකතු වුණා නම් ධ්වනි තීව්‍රතාවය 10ක් n ප්‍රමාණයකින් වැඩි වෙනවනේ. 10 n ප්‍රමාණයකින් වැඩි වෙනවනේ. හරිද? එහෙනම් මෙතන හැටියට නම් n කියලා කියන්නේ කීයද? 5ක් වෙන්න ඕනේ. එහෙනම් ධ්වනි තීව්‍රතාවය 10 5 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. එහෙනම් 10 5 තමයි මෙයාගේ ගුණ වෙන සාධකය. ඒ කියන්නේ උත්තරේ 5. සෙල්සියස් 25ක උෂ්ණත්වයකදී එක්තරා සර්පිලාකාර කම්බි දඟරයක විෂ්කම්භය D කියලා දීලා තියෙනවා. එයාගේ රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා කියලා දීලා තියෙනවා. උෂ්ණත්වයේ බිඳුව දක්වා අඩු කරාට පස්සේ නව අරය මොකක්ද කියලා තමයි අහන්නේ. හරි. පළවෙනිම දේ තමයි යම්කිසි සිදුරක මාන මේ වගේ අවට තියෙන මාධ්‍යයෙන් පාලනය කරනවා නම් යම් සිදුරක මාන අවට තියෙන මාධ්‍යයෙන් පාලනය කරනවා නම් එහෙම වෙලාවල් වලදී සිදුර රේඛීය ප්‍රසාරණය මට කෙලින්ම මේ අවට මාධ්‍යයේ රේඛීය ප්‍රසාරණයමයි කියලා සලකන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට තහඩුවකින් කොටසක් කපා ඉවත් කරලා තියෙනවා නම් මේ වටේටම මේ තහඩුව තියෙන නිසා මේ සිදුර ප්‍රසාරණය වෙන්නේත් අවට මාධ්‍ය ප්‍රසාරණය වෙන විදිහටමයි. මෙතනදිත් ඒ දෙයමයි සිද්ධ වෙන්නේ. මේ අවට මාධ්‍ය විසින් මේ සිදුරේ මාන පාලනය කරන නිසා අවට මාධ්‍ය ප්‍රසාරණය වෙන විදිහටම තමයි සිදුර ප්‍රසාරණය වෙන්නේ. එහෙම නොවන අවස්ථා මොනවද තියෙන්නේ? දැන් රේල් පීලි දෙකක් අතර මේ වගේ පරතරයක් ගත්තොත් දැන් මෙන්න මේක ඔය කියන විදිහේ සිදුරක් නෙමෙයි. මේ සිදුරේ මාන අවට මාධ්‍යයෙන් පාලනය කරන්නේ නැහැ. මේ දෙපැත්තේ තියෙන රේල් පීලි දෙක ප්‍රසාරණය වෙනකොට දෙන්නම ඇතුල් පැත්තට එන නිසා රේල් පීලි ප්‍රසාරණය වුණාට මේ සිදුර ප්‍රසාරණයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. එහෙනම් මෙහෙම අවස්ථාවලදී ඕක හරියන්නේ නැහැ. ඔහොම නොවි සිදුරේ මාන මේ මාධ්‍යයෙන් පාලනය කරනවා නම් එහෙම තැන්වලට මේක හරියනවා. හරි. එහෙනම් දැන් ඔයා තේරුම් ගන්න ඕනේ දේ තමයි මේ කම්බි දඟරයේ රේඛීය ප්‍රසාරණතාවයම තමයි සිදුරේ රේඛීය ප්‍රසාරණතාවය වෙන්නේ. මං ඉහළින් බැලුවොත් එහෙම මට මේ වගේ වෘත්තයක් නේ පේන්නේ. මෙයාගේ අරය D බෙදීම දෙකක් කියලා මම ගන්නම්. ගානේ අපිට දීලා තියෙනවා විෂ්කම්භය D කියලා. හරිද? එතකොට
දැන් මෙතනදී ප්‍රසාරණයක් නෙමෙයි සිදු කරලා තියෙන්නේ සෙල්සියස් 25 තියෙන කෙනා උෂ්ණත්වයේ සෙල්සියස් 0ට අරගෙන අවිල්ලන්නේ. සංකෝචනයක්නේ. එහෙනම් අරේ කලින්ට වඩා අඩු වගයකට මෙහෙමපත් වෙනවා. එහෙනම් දැන් උඩින් බැලුවම කලින් පෙනෙන මේ වෘත්තයට වඩා අරේ අඩු වෘත්තයක් තමයි අපිට පේන්නේ. හා. එහෙනම් මේ වගේ වෙලාවකදී මේ පේන වර්ගඵලය මම සැලකුවොත් එහෙම. මෙතන වර්ගඵලය මම A0 කියලා ගන්නවා. මෙතන වර්ගඵලය මම A2 කියලා ගන්නවා. එහෙනම් මට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. වර්ගඵල ප්‍රසාරණතාවය ඇසුරින් A2 සමාන වෙනවා. එහෙනම් A0 වතාවක් 1 මෙතනදි ප්‍රසාරණයක් නෙවෙයි සංකෝචනයක් නෙවෙයි වෙලා තියෙන්නේ. එහෙනම් 1 ඍණ බීටා තීටා. හරි. දැන් මම දත්ත ආදේශ කරන්නම්. දෙවෙනි අවස්ථාවේදී 5r වර්ග තමයි වර්ගඵලය. හරිනේ. පළවෙනි අවස්ථාවේදී එතකොට 5d බෙදීම 2 වර්ගය. වතාවක් 1 ඍණ 2ක් ඇල්ෆා වතාවක් උෂ්ණත්ව වෙනස වෙන්නේ සෙල්සියස් 25 තිබිච්ච කෙනා සෙල්සියස් 0ට අරගෙන ආවිල්ලා තියෙනවා. එහෙනම් උෂ්ණත්ව වෙනස 25. හරි. දැන් මේ 5 අකුරු මට අයින් කරන්න පුළුවන්. එතකොට මම මෙතන අරේ උක්ත කරොත් මෙතන d බෙදීම 2 වර්ගයක් තියෙනවා. ඒ නිසා වර්ගමූලයක් ගන්නකොට d බෙදීම 2 එළියට එනවා. ඉතුරු කොටසේ වර්ගමූලය මෙතන ලියවෙන්න ඕනේ. 1 ඍණ 50යි ඇල්ෆාගේ වර්ගමූලය. මේක තමයි අරේ සඳහා ලැබෙන ප්‍රකාශනය. මෙන්න මෙයාව තව පොඩ්ඩක් ඔයාලට සුළු කරන්න පුළුවන්. මේ ඇල්ෆා කියලා කියන්නේ ඇල්ෆාගේ පරාසය තියෙන්නේ 10 ඍණ 5. ඇල්ෆා අගයක් සාමාන්‍යයෙන් 10 ඍණ 5 වගේ අගයක් නේ. එතකොට 1 කියන ඉලක්කමත් එක්ක එකතු කිරීමක් හෝ අඩු කිරීමක් තියෙනවා නම් ඒ වගේ මේ සම්පූර්ණ පදයක බලයක් මේ විදිහට තියෙනකොට මම සාධාරණව ගන්න මෙන්න මෙහෙම කතාවක් මම මේ කියන්නේ. 1 ධන ඇල්ෆා තීටා කෙනෙක් ඉන්නවා කියලා හිතමු. 1 ධන ඇල්ෆා තීටාගේ මොනයම් හෝ බලයක්. මෙහෙම තියෙන වෙලාවක මේක ප්‍රසාරණය කරාම මේ ඇල්ෆා කියන කෙනා ඊටා කුඩා කෙනෙක් නිසා ප්‍රසාරණය කරාම ඇල්ෆා වර්ග ඇල්ෆා ඝන වගේ පද තියෙනවා නම් ඒවා අපිට කොහොමත් නොසලකා හරින්න පුළුවන්. මොකද ඇල්ෆාත් ඊටා කුඩා කෙනෙක්. ඒතර ඇල්ෆාගේ වර්ගයක් එනවා කියලා කියන්නේ සලකන්නම ඕනේ නැහැ. ඇල්ෆාගේ වර්ගයක් ආපු ගමන් 10 ඍණ 10ට යනවනේ. ඒක නිසා අපි සුළු කිරීම වලදී මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා නම් මෙයා මට කෙලින්ම සමාන කරන්න පුළුවන් 1 ධන n ඇල්ෆා තීටා කෙනෙක්ට. ඔක ප්‍රසාරණය කරලා එන පදේ දිහා බලලා තමයි ওই නිගමනට අවිල්ලා තියෙන්නේ. හරිනේ. ඒතර ඔය වගේම තමයි එක ඍණ ඇල්ෆා තීටා කෙනෙක්ගේ එන්වන බලයක් තියෙනවා නම් ඔයාලට මෙයා සුළු කරද්දී ලියන්න පුළුවන් එක ඍණ n ඇල්ෆා තීටා හැටියට. දැන් එහෙමනම් මෙතන තියෙන මේ පදේ වෙනුවට ඔයාලට ලියන්න පුළුවන් එක ඍණ 50ක් ඇල්ෆාගේ භාගය කියන එක ඔයාලට ලියන්න පුළුවන් එක ඍණ භාගයේ වතාවක් 50ක් ඇල්ෆා හැටියට. ඒ කියන්නේ එක ඍණ 25ක් ඇල්ෆා හැටියට. එහෙනම් මෙන්න මෙතන තියෙන මේ කොටස අයින් කරලා ඔයාලට මේ ලියන්න පුළුවන් එක ඍණ 25ක් ඇල්ෆා හැටියට. එහෙනම් මේක තමයි අරේ සඳහා එන උත්තරය වෙන්නේ. d බෙදීම 2 වතාවක් එක ඍණ 25යි ඇල්ෆා උත්තරේ 4. නිශ්චලව ඉන්න නිරීක්ෂකයෙකු දෙසට දුම්රියක් 34 ms ඍණයක ප්‍රවේගයෙන් එනවා කියලා කියනවා. ඊට පස්සේ එම මොහොතේදී නිකුත් කරන තරංගයක් දෘශ්‍ය සංඛ්‍යාතය f1 කියලා දීලා තියෙනවා. තවදුරටත් ගමන් කරනකොට මේ දුම්රියේ ප්‍රවේගය 17 දක්වා අඩු වෙන අවස්ථාවක් ගැන කතා කරනවා. එම මොහොතේ දෘශ්‍ය සංඛ්‍යාතය f2 කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ f1 බෙදීම f2ක්. හරිනේ. පළවෙනි අවස්ථාව නිසා දෘශ්‍ය සංඛ්‍යාතය f1 මේ දෙවෙනි අවස්ථාව නිසා දෘශ්‍ය සංඛ්‍යාතය f2. හරි මේ ගාන හදන්න කලින් අපි නිකන්ම උත්තරේ ගන්න පුළුවන්ද කියලා බලමු. මෙතනදී දැන් පළවෙනි අවස්ථාවේදී මෙයාගේ ප්‍රවේගය 34යි දෙවෙනි අවස්ථාවේදී 17යිනේ. මෙතනදී සිදු වෙන්නේ සාපේක්ෂ ලංවීමක්ද සාපේක්ෂ ඈත්වීමක්ද?
නිරීක්ෂකයා නිශ්චලයි ප්‍රභවය නිරීක්ෂකයා දෙසට එනවනේ. ඒ කියන්නේ සාපේක්ෂ ලංවීමක් තියෙනවා. ඒක නිසා කොහොමත් සත්‍ය සංඛ්‍යාතයට වඩා දෘශ්‍ය සංඛ්‍යාතය වැඩි. පළවෙනි අවස්ථාවේ සිදුවන සාපේක්ෂ ලංවීමට වඩා දෙවන අවස්ථාවේ සිදුවන සාපේක්ෂ ලංවීම වැඩිද අඩුද? පළවෙනි අවස්ථාවේ ප්‍රවේග අතර වෙනස 34යි. දෙවන අවස්ථාවේ ප්‍රවේග අතර වෙනස 17යි. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ පළවෙනි අවස්ථාවේ තමයි සාපේක්ෂ ලංවීම වැඩි. පළවෙනි අවස්ථාවේ සාපේක්ෂ ලංවීම වැඩි කියලා කියන්නේ පළවන අවස්ථාව නිසා ඇතිවන මේ දෘශ්‍ය සංඛ්‍යාතය දෙවන අවස්ථාවේ දෘශ්‍ය සංඛ්‍යාතයට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙමනම් f1 බෙදීම f2 කියන අගය කීයට වඩා වැඩි වෙන්න ඕනේද? එකට වඩා වැඩි වෙන්න. f1 කියන කෙනා f2කට වඩා විශාල නිසා. එහෙමනම් ඔයාලට මෙතන තියෙන උත්තර දිහා බැලුවම එකට වඩා වැඩි උත්තර විතරයි ඉතුරු කරන්න ඕනේ. පළවෙනි උත්තරේ වැරදි, තුන්වෙනි උත්තරේ වැරදි සහ පස්වන උත්තරේ වැරදි. එතකොට මේ ගණන් හදලා තියෙන කෙනෙක් නම් ඔයාලට තේරෙයි හතරවෙනි උත්තරේ එහෙම නැත්නම් මේ දෙක වගේ උත්තරයක් එන්න හැකියාවක් නැහැ. දෙගුණයක් වෙන්න හැකියාවක් නැහැ මේ වගේ ප්‍රවේග වෙනසක් සිදු වුණා කියලා. එහෙමනම් උත්තරේ 2 කියලා වාට සුළු කිරීමකින් තොරව තර්ක කරන්නත් තිබුණා. හරි. කොහොම නමුත් අපි මේ අවස්ථා දෙක සලකමු. දෘශ්‍ය සංඛ්‍යාතය කියලා කියන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගයේ වතාවක් සත්‍ය සංඛ්‍යාතය කියලා අපි පාඩමේදී ඉගෙන ගන්නවා. හරි. එහෙමනම් පළවෙනි අවස්ථාව සැලකුවම පළවෙනි අවස්ථාවේදී දෘශ්‍ය සංඛ්‍යාතය වෙන්නේ නිරීක්ෂකයා නිශ්චලයිනේ. එහෙනම් නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය කියලා කියන්නේ ඇත්තටම තියෙන තරංගයේ ප්‍රවේගයමයි. මම මේක දැනට v කියලා ගන්නවා. අවශ්‍ය වුණොත් ආදේශ කරමු. ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය. ප්‍රභවය මේ පැත්තට එන ගමන් තරංගයත් මෙහෙට නිකුත් කරනවා. තරංගයට තියෙන ප්‍රවේගය 340යි. ප්‍රභවය මෙහෙට එන ගමන් තරංගයත් මෙහෙට එන්නේ. ප්‍රභවයට සාපේක්ෂ තරංගයේ ප්‍රවේගය හොයන්න නම් ප්‍රභවය මොනවා කරන්න ඕනිද? නිශ්චල කරන්න ඕනේ. ඒ සඳහා මේ 34 කියන ප්‍රවේගය අනිත් පැත්තට දෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රභවයට සාපේක්ෂ තරංගයේ ප්‍රවේගය කියලා කියන්නේ 340න් 34 අඩු වෙන්න ඕනේ. හරි නේද? මේක වතාවක් සත්‍ය සංඛ්‍යාතය මම f නෝට් කියලා ගන්නවා. එහෙනම් ওই විදිහට මට ලියන්න පුළුවන් දෙවෙනි කෙනා. දෙවන අවස්ථාවේ දෘශ්‍ය සංඛ්‍යාතය. තාමත් නිරීක්ෂකයා නිශ්චලයි. එහෙනම් නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය කියලා කියන්නේ තරංගයේ ප්‍රවේගයමයි. මම මේක v කියලා ගන්නවා. දැන් ප්‍රභවයට සාපේක්ෂ තරංගයේ ප්‍රවේගය ලියනකොට ප්‍රභවයත් තරංගයේ දිශාවටමයි එන්නේ. ප්‍රභවයට සාපේක්ෂ ප්‍රවේගය හොයන්න නම් ප්‍රභවය නිශ්චල කරන්න ඕනේ. ඒ කියන්නේ 17ක් අනිත් පැත්තට දෙන්න ඕනේ. 340න් 17ක් අඩු වෙනවා කියන්නේ. වතාවක් f නෝට්. මේක තමයි දෙවෙනි අවස්ථාවේ දෘශ්‍ය සංඛ්‍යාතය. ගානේ අපෙන් අහන්නේ f1 බෙදීම f2 නේ. එහෙනම් මට මේ ප්‍රකාශන දෙක බෙදලා උත්තරයක් ගන්න පුළුවන්. මේ vf නෝට් කට්ටිය කැපෙනවා. f2 වෙනුවෙන් ලියවෙන යටපදේ උඩට එනවා නේ. 340න් 17ක් අඩු වුණාම 10ක් අඩු වුණාම 30යි 7ක් අඩු වුණාම 323යි. 340න් 34ක් අඩු වුණාම 306යි. හරි නේද? 340 34 කියලා කියන්නේ 17 ගුණාකාරයක් නේ. එහෙනම් 340 කියලා කියන්නේ 17 ගුණාකාරයක්. 340 කියලා කියන්නේ ඒතර 17 20ක් නේ. 17 10 කියන්නේ 170 නේ. වගේ දෙකක් 340. එහෙනම් 340 කියන්නේ 17 20ක්. ඒකෙන් 17 මේක ඒතර 10න් කැපෙනවා කියන වාට තේරෙනවා. මෙතන තියෙන්නේ 17 19ක්. මෙතන තියෙන්නේ 17 18ක්. 19 බෙදීම 18යි මේ අනුපාතය. ඒ කියන්නේ උත්තරේ 2. භූස්ථාවර චන්ද්‍රිකාවක් ගැන තමයි කතා කරන්නේ. දැන් පොඩක් මතක් කරලා බලන්න මොකක්ද භූස්ථාවර චන්ද්‍රිකාවක් කියලා කියන්නේ. භූමියේ යම් ප්‍රදේශයකට අදාළව ස්ථීරවම එම ප්‍රදේශයට උඩින්ම හැම වෙලාවෙම යම් කිසි චන්ද්‍රිකාවක් තියෙනවා නම් ඒක භූස්ථාවර චන්ද්‍රිකාවක් කියලා කියනවා. උදාහරණයක් විදිහට ලංකාව උඩින් නම් මේ චන්ද්‍රිකාව කක්ෂගත කරලා තියෙන්නේ. මේ පෘථිවිය භ්‍රමණය වෙනකොට පෘථිවිය එක්කම මේ චන්ද්‍රිකාවත් භ්‍රමණය වෙනවා හැම වෙලාවෙම ලංකාවට උඩින් මේ චන්ද්‍රිකාව තියෙන විදිහට.
එහෙම වෙන්න නම් මොකක්ද තියෙන අවශ්‍යතාවය? මේ පෘථිවිය භ්‍රමණය වන කෝණික ප්‍රවේගයෙන්ම මේ චන්ද්‍රිකාවත් භ්‍රමණය වෙන්න ඕනේ. මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමේගා නම් මෙයාගේ කෝණික ප්‍රවේගයත් ඔමේගා වෙන්න ඕනේ. ඒ කියන්නේ පෘථිවියේ ආවර්ත කාලයම චන්ද්‍රිකාවේ ආවර්ත කාලය වෙන්න ඕනේ. හරිනේ. ওই දේවල් තමයි ඔයා භූස්ථාවර චන්ද්‍රිකා ගැන මතක් කරගන්න ඕනේ. දැන් බලමු මොකක්ද මෙතන අහන්නේ කියලා. පෘථිවිය වටා v ප්‍රවේගයෙන් කක්ෂගතව ගමන් කරනවා කියලා කියනවා. චන්ද්‍රිකාවේ ප්‍රවේගය දීලා තියෙනවා. v ප්‍රවේගයෙන් මෙහා ගමන් කරනවලු. මුළු ශක්තිය තමයි අපෙන් අහන්නේ. මේ පෘථිවි කේන්ද්‍රයේ ඉඳලා කොච්චර දුරකින්ද ඉන්නේ කියන එක ගැන ගානේ සඳහනක් නැහැ. එhmenan මට චන්ද්‍රිකාවේ මුළු ශක්තිය ලියන්න පුළුවන්. එයාගේ චාලක ශක්තිය භාගයක් mv වර්ගය. එයාගේ විභව ශක්තිය ඍණ gmm බෙදීම පෘථිවි කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුර වෙන්නේ එතකොට සිම්පල් r. මේක තමයි මුළු ශක්තිය. හරිනේ. දැන් උත්තර දිහා බලන්න. හැම එකක්ම mv වර්ගයක් ඇසුරෙන් ලියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ ප්‍රශ්නයක් නැහැ. මේ විභව ශක්තිය ඔයා කොහොම හරි කරලත් mv වර්ගයේ වගේ පදයකින් ලියා ගන්න ඕනේ. එහෙම නේද? හරි. තව මොනවද අපිට කරන්න පුළුවන්? දැන් මෙයාගේ ප්‍රවේගය දීලා තියෙන නිසා මට කේන්ද්‍රීය දිශාවට f සමානයි m දාන්න පුළුවන්. පෘථිවි කේන්ද්‍රීය දිශාවට f සමානයි m යෙදුවොත් මෙයාගේ කේන්ද්‍ර අභිසාරී බලය වෙන්නේ එතකොට ගුරුත්වාකර්ෂණ බලය gmm බෙදීම r වර්ගය. මෙයාගේ ස්කන්ධය සිම්පල් m. මෙයාගේ කේන්ද්‍ර අභිසාරී ත්වරණය මට ලියන්න පුළුවන් v වර්ගය බෙදීම r හැටියට. මොකද මේ දේවල් ගානේ මට ඕනි කරන සංකේත. හරි. එහෙමනම් මෙයාට මෙයා සුළු වුණාම සහ මෙතන ඉන්න එක r කෙනෙකුත් අයින් වුණාම මට ලියන්න පුළුවන් gm සමාන වෙනවා v වර්ග වතාවක් r කෙනෙක්ට. gm සමාන වෙනවා v වර්ග වතාවක් r කෙනෙක්ට. එහෙමනම් මට මෙතනට ආදේශ කරන්න පුළුවන්. භාගයක් mv වර්ගය ඍණ gm කියලා කියන්නේ එතකොට v වර්ග වතාවක් r වතාවක් m බෙදීම r. මෙයාට මෙයා සුළු වෙනවා. භාගයක් mv වර්ගය ඍණ mv වර්ගය කියලා කියන්නේ ඍණ භාගයක් mv වර්ගය. හරිනේ. ඔක තමයි උත්තරේ. මෙතනින් එන්න චන්ද්‍රිකාවේ ප්‍රවේගය සාමාන්‍යයෙන් වාට. එතකොට සාමාන්‍යයෙන් මතක තියන් ඉන්නවා. gm බෙදීම r වල වර්ගමූලය. මේක තමයි එතකොට චන්ද්‍රිකාවේ ප්‍රවේගය. හරි. එහෙනම් මෙතනදී උත්තරේ වෙන්නේ 4 වෙනි උත්තරේ. උෂ්ණත්වය 51ක් වන නලයක් තුල පවතින වාතයේ සරසුලක් සමග නුගසුම් ඇති කරනවලු 4 හර්ට්ස් වෙන විදිහට. උෂ්ණත්වය අඩු කරන විට නුගසුම් සංඛ්‍යාතයද අඩු වෙනවා කියලා කියනවා. හරි. දැන් මේක වැදගත් දත්තයක්. උෂ්ණත්වය අඩු වෙනකොට නුගසුම් සංඛ්‍යාතයත් අඩු වෙනවා කියලා කියනවා. සරසුලේ සංඛ්‍යාතය තමයි අහන්නේ. හරිනේ. දැන් සරසුලත් එක්ක නුගසුම් ඇති කරනවා කියලා කිව්වම සරසුලේ සංඛ්‍යාතය මම f කියලා ගත්තොත් එහෙම සරසුලට වඩා වැඩි සංඛ්‍යාතයකින් මෙයා කම්පණය වෙනවා වෙන්නත් පුළුවන්. සරසුලට වඩා අඩු සංඛ්‍යාතයකින් මෙයා කම්පණය වෙනවා වෙන්නත් පුළුවන්. දැන් මෙතනදී මම නලයේ කම්පනයේ සලකලා v සමානයි f ලැම්ඩා යෙදුවොත් එහෙම. දැන් ওই අවස්ථා දෙක මම සංසන්දනය කරනවා නම් අවස්ථා දෙකේදී නලයේ දිග වෙනස් කරේ නෑනේ. අපි හිතමු මූලිකය කියලා. ඒක මෙතනට අදාළ වෙන්නේ නැහැ. අපි නිකම්මද හිතමු මේ මූලිකයෙන් කම්පණය වෙන්නේ කියලා. එතකොට නලයේ දිග වෙනස් කරේ නැහැ කියලා කියන්නේ අවස්ථා දෙකේම මූලිකයෙන් කම්පණය වීමක් සිද්ධ වෙන්නේ. එහෙනම් අවස්ථා දෙකේම මේ පුඩු භාගයක දිග වෙනස් වෙන්නේ නැහැ. නේ? මම උදාහරණයක් විදිහට මූලිකය ගත්තා. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනි නලයේ දිග වෙනස් කරේ නැහැ කියලා කියන්නේ අවස්ථා දෙකේම තරංග ආයාමය වෙනස් වුනේ නැහැ කියන එක. එහෙනම් නලයේ දිග වෙනස් කරපු නැති නිසා තරංග ආයාමය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් සංඛ්‍යාතයේ සමානුපාතික වෙනවා ප්‍රවේගයට. දැන් අපි බලමු ප්‍රවේගයට මොකද වෙන්නේ කියලා. ධ්වනි තරංගයක ප්‍රවේගය
අපිට ගන්න පුළුවන් ගැමා p බෙදීම රෝ වල වර්ගමූලය මේක සමානයි ගැමා rt බෙදීම කැපිටල් M වල වර්ගමූලය. මේ සමීකරණය මෙහෙම තිබුණට ප්‍රවේගය p හා රෝ ගෙන් ස්වායක්ත වෙනවා. ඔය ටිකනේ අපි තේරුම් අරන් ඉන්න ඕනි මේගේ ප්‍රවේගය ගැන. ඇයි මෙතන p හා රෝ ගෙන් ස්වායක්ත වෙනවා කියලා කියන්නේ p දෙගුණ කරොත් රෝ දෙගුණ වෙනවා. මේ p බෙදීම රෝ කියන ගුණිතය නියතයක්ව තියෙනවා. උෂ්ණත්වය නියත නම්. හරිනේ. ඒක නිසා මේ සමීකරණය හොඳයි අපිට දත්ත ආදේශ කළ උත්තරේ ගන්න. එහෙම නැතුව විචලනයන් අධ්‍යයනය කරනවා නම් මේක තමයි වඩාත් සුදුසු වෙන ප්‍රකාශනය වෙන්නේ. හරි. දැන් මෙතනදී මොකක්ද වෙනස් කරනවා කියලා කියන්නේ? උෂ්ණත්වය වෙනස් කරනවා කියලා කියනවා. අපිට කියන්නේ උෂ්ණත්වය මොනවා කරනවා කියලාද? මුලින් 51ක තියෙන උෂ්ණත්වය 16 දක්වා අඩු කරනවා කියලා කියනවනේ. හරි. මට මෙතනින් දැන් මේ ගැමා r හෝ කැපිටල් M වෙනස් කරන්නේ නැහැ. එහෙනම් මේ කට්ටිය නියත වෙලාවේ ඔයාට කියන්න පුළුවන් ප්‍රවේගය සමානුපාතික වෙනවා වර්ගමූල නිරපේක්ෂ උෂ්ණත්වයට. මෙතනින් අපි අරගෙන තියෙනවා සංඛ්‍යාතයේ සමානුපාතික වෙනවා ප්‍රවේගයට. එහෙනම් ඔයාට කෙලින්ම කියන්න පුළුවන් මේ නලයේ කම්පන සංඛ්‍යාතයේ සමානුපාතික වෙනවා වර්ගමූල නිරපේක්ෂ උෂ්ණත්වයට කියලා. හරි. එහෙනම් නිරපේක්ෂ උෂ්ණත්ව අතර අනුපාතය මොකක්ද කියලා අපි බලමු. මුලින් 51යි කියලා කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය කොච්චරයිද? 273ට 50ක් එකතු කරොත් 323යි. තවත් එකක් එකතු කරනවා කියලා කියන්නේ 324යි නේ. 51ට දෙවෙනි අවස්ථාවේ උෂ්ණත්වය 16යි. 273යි 10යි කියන්නේ 283යි 289යි. හරිනේ. නිරපේක්ෂ උෂ්ණත්ව අතර අනුපාතය 324ට 289යි නම් නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූල අතර අනුපාතය වෙන්නේ මේ අගයන්ගේ වර්ගමූලය. මෙතන ගානේ දත්තයක් විදිහට දීලා තියෙනවා 289 කියලා කියන්නේ 17 වර්ගය කියලා. එහෙමනම් එතන පොඩි ඉඟියක් දීලා තියෙන්නේ මේක 17 නම් මෙයා කවුද කියලා පොඩ්ඩක් වාර ටෙස්ට් කරලා බලන්න. 324 කියලා කියන්නේ 18 වර්ගය. ඒක නිසා 324 වර්ගමූලය වෙන්නේ 18, 289 වර්ගමූලය වෙන්නේ 17. එහෙනම් නිරපේක්ෂ උෂ්ණත්ව අතර අනුපාතය 18ට 17යි. එහෙනම් මේ නලයේ කම්පන සංඛ්‍යාත අතර අනුපාතය 17ට 18යි. සමාන 18ට 17යි. ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේ කම්පණය වුණු සංඛ්‍යාතයට වඩා දෙවන අවස්ථාවේ කම්පණය වුණු සංඛ්‍යාතය මොනවා වෙලාද තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. පළවෙනි අවස්ථාවේ කම්පණය වුණු සංඛ්‍යාතයට වඩා දෙවෙනි අවස්ථාවේ කම්පණය වුණු සංඛ්‍යාතය අඩු වෙලා තියෙනවා. දැන් අපි යමු නුගසුම් කතාවට. දැන් බලන්න පළවෙනි අවස්ථාවේ නුගසුම් 4ක් ඇති කරලා දෙවෙනි අවස්ථාවේදී නුගසුම් ගාන එකක් වුණා කියලා කියනවනේ. දැන් මට මේ උඩ ටික වැඩක් නැහැ. හරිනේ මට ඇත්තටම ඕනේ කරන්නේ මේ අනුපාතය විතරයි. එතනින් ආයෙත් ටික වැඩක් නැහැ දැන්. දැන් සරසුලේ සංඛ්‍යාතයේ මම F කියලා ගත්තා. නලය අවස්ථා දෙකකදී කම්පණය වීම ගැන කතා කරනවානේ. ඒ අවස්ථා දෙකේ සංඛ්‍යාත 18යි 17යි අනුපාතයක් විදිහට ගන්න පුළුවන් මට. හරිනේ. දැන් පළවෙනි අවස්ථාවේ කියනවනේ නුගසුම් සංඛ්‍යාතය 4යි කියලා. නලයේ සංඛ්‍යාතය මම මුලින් කියන්නම් නලයේ සංඛ්‍යාතය අපි හිතමුකෝ සරසුලේ සංඛ්‍යාතයට 4ක් අඩුයි කියලා. එහෙනම් උෂ්ණත්වය අඩු කරද්දී නලයේ කම්පන සංඛ්‍යාතය මොනවා වෙනවද? අඩු වෙනවා. එතකොට නුගසුම් ගාන මොනවා වෙන්න ඕනිද? කලින් තිබුණට වඩා නලයේ කම්පන සංඛ්‍යාතය අඩු වෙනකොට නුගසුම් සංඛ්‍යාතය වැඩි වෙන්න එපා. හැබැයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? නුගසුම් සංඛ්‍යාතයේ අඩු වීමක්. එනවා තේරුම් ගන්න ඕනි මුලින් පළවෙනි අවස්ථාවේදී නලය මම සලකන්නම් මේ වගේ රූප සටහනකින් පළවෙනි අවස්ථාවේදී නලයේ සංඛ්‍යාතය F-ට වඩා අනිවාර්යෙන් 4ක් වැඩි අවස්ථාවක තමයි ඉඳලා තියෙන්නේ. මේක තමයි පළවෙනි අවස්ථාවේ නලයේ සංඛ්‍යාතය. දැන් දෙවෙනි අවස්ථාවේදී උෂ්ණත්වය අඩු කරනකොට නුගසුම් ගාන එකක් දක්වා අඩු වුණා කියලා කියනවා. එහෙනම් ඔය උෂ්ණත්වය අඩු කරාට පස්සේ නලයේ සංඛ්‍යාතය දැන් මේ ગેප් එක එකයිනේ. ඒ කියන්නේ මේක F ධන 1 වෙන්න පුළුවන්.
ඕක F ධන 1 වෙන්නත් පුළුවන්. දැන් අපි දන්නේ නැහැ කොච්චරක් නලයේ සංඛ්‍යාතය අඩු වුණාද කියලා. එහෙනම් නලයේ සංඛ්‍යාතය අඩු වෙලා ගිහිල්ලා සරසුලේ සංඛ්‍යාතයටත් වඩා එකක් අඩු වුණා කියලා හිතන්න. සරසුලේ සංඛ්‍යාතයට වඩා නලයේ සංඛ්‍යාතයේ එකක් අඩු වුණා කියලා හිතන්න. ඒ කියන්නේ F ඍණ 1කට ආවා කියලා හිතන්න. මෙහෙම වුණාමත් මේ දෙන්නගේ සංඛ්‍යාත අතර වෙනස එකයි නේද? හරි. දැන් මම ආපස්සට ඕක පැහැදිලි කරන්න. බලන්න. සරසුලට වඩා අඩු සංඛ්‍යාතයක් මුලින් නලයට තියෙන්න බෑ. ඇයි ඒ? එහෙම වුණා නම් උෂ්ණත්වය අඩු කරද්දී නලයේ සංඛ්‍යාතය තවත් අඩු වෙන නිසා නුගිසුම් සංඛ්‍යාතය දෙවෙනි අවස්ථාවට එනකොට 4ට වඩා වැඩි වෙලා තියෙනවා. එතනින් ඔයා තේරුම් ගත්තා සරසුලට වඩා වැඩි සංඛ්‍යාතයක් තමයි නලයට තියෙන්නේ. දැන් ඊළඟට තේරුම් ගන්න ඕන දේ තමයි දෙවන අවස්ථාවට එනකොට උෂ්ණත්වය අඩු වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. නුගිසුම් ගාන එකයි කියලානේ කියන්නේ. එහෙම නැතු නලය සරසුලට වඩා වැඩි කියලාම කියන්නේ නැහැ. එහෙනම් නුගිසුම් සංඛ්‍යාතය එකක් වෙන්න පුළුවන් එක්කෝ නලයේ සංඛ්‍යාතයේ සරසුලට වඩා එකක් වැඩි වෙලා හරි එහෙම නැත්නම් නලයේ සංඛ්‍යාතයේ සරසුලට වඩා එකක් අඩු වෙලා හරි. මේ අවස්ථා දෙකෙන් මේ දෙවෙනි අවස්ථාව සහ මේක තුන්වෙනි අවස්ථාව කියලා ගත්තොත් මේ දෙකම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි අවස්ථාව මේ දෙකම වෙන්න පුළුවන්. දෙකෙන් මොකක් හරි වෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් එහෙමනම් අපි කොහොමද මේ F ගාගෙන හොයන්න ඕනේ? කොහොමද දැන් අපි F ගාගේ හොයන්නේ? මම නලයේ සංඛ්‍යාත මම මුලින් හිතන්නම් මේක තමයි අවස්ථාව කියන්නේ. මේ දෙකෙන් එකක් අපි ඉස්සර තෝරගමු. මේ අවස්ථාව සහ මේ අවස්ථාව තමයි සිද්ධ වුණේ කියලා අපි හිතමු. හරි? එහෙමනම් නලයේ සංඛ්‍යාත. හොඳයි. නලයේ සංඛ්‍යාත අතර අනුපාතය මම 18ට 17යි කියන එක මුලින් හොයාගෙන තියෙනවා. මෙතනින් මම හොයාගෙන තියෙනවා නලයේ සංඛ්‍යාත අතර අනුපාතය F ධන 4ට F ධන 1ක් කියලා. එහෙනම් මේ නලයේ සංඛ්‍යාතයේ සඳහා මම එකම රාශිය සඳහා මම දෙවිධයකට අනුපාත ලියලා තියෙනවා. එහෙනම් මෙහෙම වෙලාවක ඔයාලට මේ අනුපාත හරස් ගුණ කරන්න පුළුවන්. එතකොට මට ලියන්න පුළුවන් 18යි F ධන 18 සමාන වෙනවා 17යි F ධන 4 වර්තාවක් 17 කියලා කියන්නේ 40යි 58යි නේද? හරිනේ. මෙයා මෙහෙට ගියාම F කෙනෙක් වෙනවා. sorry මෙතන 4 වතාවක් 17 කියලා කියන්නේ 40යි 28යි 68යි. මෙයා මෙහෙට ගියාම F කෙනෙක් වෙනවා 18 මෙහෙන් අඩු වුණාම 50ක් වෙනවා. එහෙනම් මෙතනින් මට එනවා සරසුලේ සංඛ්‍යාතය 50ක් වෙන්න පුළුවන් කියලා. දැන් ඔයා උත්තර දිහා බලන්න 50 හර්ට්ස් කියන උත්තරේ තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම 50 හර්ට්ස් කියන උත්තරේ නිවැරදි උත්තරයක්. එහෙනම් ඔයා දෙවෙනි කෙනාව චෙක් කරලා බලන්න ඕනි නැහැ. 50 හර්ට්ස් තියෙන නිසා මෙතනින් ඔයා ගාන හදන එක නතර වෙනවා. මේක තමයි උත්තරේ. හැබැයි අපි හිතමුකෝ 50 හර්ට්ස් මෙතන තිබුණ නැහැ හෝ අපි නිකන් ගානේ පැහැදිලි කිරීම සඳහා අපි ඊතුරු කෙනාවත් සලකලා බලමුකෝ. ඕක වෙන්න පුළුවන් එක දෙයක්. මේ අපි කතා කරපු දේ. හරි. මේක වෙන්න පුළුවන් එක දෙයක්. එහෙම නැත්නම් වෙන්න පුළුවන් දේ තමයි දැන් අපි මේ වෙනකොට දන්නවා නලයේ සංඛ්‍යාත අනුපාතය 18ට 17යි කියලා. එතකොට මට මෙන්න මෙයා ගැන මම සැලකුවොත් එහෙම මේව තමයි නලයේ පවතින අවස්ථා දෙක. එහෙනම් පළවෙනි අවස්ථාවේ F ධන 4යි දෙවෙනි අවස්ථාවේ F ඍණ 1යි. එහෙනම් හරස් ගුණ කරන්න පුළුවන් එකම රාශිය සඳහා අනුපාත ලිව්ව නිසා 18යි F ඍණ 18 සමාන වෙනවා 17යි F ධන 68ට. මෙතනින් මොකද වෙන්නේ? මම මෙහෙට ගත්තම F කෙනෙක් වෙනවා. මේ 18 මෙයාට එකතු වුණාම 70යි 86ක් විදිහට එනවා. එහෙනම් ওই සරසුලේ සංඛ්‍යාතය 86 උනත් වෙන්න පුළුවන්. හැබැයි 86 කියන උත්තරයක් මෙතන නැහැ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. සරල අවලම්බයක දිග එහි දෝලන කාලය අතර ප්‍රස්ථාරය තමයි අහන්නේ. සරල අවලම්බයක දෝලන කාලාවර්තය සඳහා ලියවෙන ප්‍රකාශනය වෙන මේක. මේක ඔයා දන්නවා. 25 වර්ගමූල L බෙදීම G. ප්‍රස්ථාරයෙන් අපෙන් අහන්නේ. මෙතන එතකොට T සමානුපාතික වෙන්නේ L ගේ භාග්‍යවෙනි බලයට. එහෙනම් ප්‍රස්ථාරයේ හැඩය වෙන්නේ y සමානයි mx වල භාග්‍යවෙනි හැඩය. y සමානයි mx වල භාගය කියලා කියන්නේ මෙන්න මේ හැඩය. මේ තමයි y සමාන mx වල භාගය. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර.
රේඛී ප්‍රසාරණතාවයේ ලැම්ඩා 1 වන ලෝහයකින් තනා ඇති දිග L1 වන දණ්ඩක්. රේඛී ප්‍රසාරණතාවයේ ලැම්ඩා 2 වන දිග L2 වන දණ්ඩක් එක පාස්සලා L1 දන L2 දිගක් තියෙන දණ්ඩක් මේ විදිහට හදලා තියෙනවා කියලා කියනවා. මෙම සංයුක්ත දණ්ඩෙහි බල පැවැත්වෙන රේඛීය ප්‍රසාරණතාවය වන්නේ. හරි දැන් සංයුක්ත දණ්ඩක් නේ තියෙන්නේ. මේ සංයුක්ත දණ්ඩ සඳහාම බල පැවැත්වෙන රේඛීය ප්‍රසාරණතාවය සඳහා ප්‍රකාශනයක් තමයි ගන්න ඕනේ. දැන් ඔයාලා මේ වෙනකොට පාඩම් කිහිපයකම ඔය සමකයන් හොයලා තියෙනවානේ. සමක දුනු නියතය, සමක තාපසන්නායකතාවය, එතකොට සමක ප්‍රතිරෝධය, හරි? තව ඔහොම තියෙනවා නේ. ඉතින් ඔය සමකයන් හොයන තැන්වලදී අපි ඔය සමකයේ ගොඩනගන්නේ මොකක් හරි කියන්නේ සමකයට අයිති දෙයක් මෙයාලගේ වෙන වෙනම එකතුවක් විදිහට ලියන්න පුළුවන් ප්‍රකාශනයක් තෝරගෙන. මම මේ කිව්ව එක ඔයා පොඩ්ඩක් ඔයාගේ තීරණ නෝට් වල බලන්න. අපි සමකයන් හොයපු තැන්වලදී කොහොමද ඔය සමකයන් සඳහා ප්‍රකාශන ගොඩනගන්නේ? මුළු එක්කෙනාගේ මොකක් හරි රාශියක් වෙන වෙනම මේ කට්ටියගේ රාශීන්ගේ එකතුවක් විදිහට ලියන්න පුළුවන් නම් එතනින් අපිට සමකයක් සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න පුළුවන්. හරි නේද? දැන් මෙතන කොහොමද මේ දේ කරන්නේ? දැන් අපි හිතමුකෝ තීටා උෂ්ණත්වයකින් උෂ්ණත්වය ඉහළ නංවනවා කියලා. තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නංවනකොට මෙයා ප්‍රසාරණය වෙනවා යම් ප්‍රමාණයකින්. මම මේක ගන්නම් ඩෙල්ටා L1 කියලා. මම පැහැදිලි කරන්න ලේසි වීම සඳහා තමයි මම මේ පැත්ත විතරක් ප්‍රසාරණය වෙනවා කියලා මෙහෙම ලකුණු කරේ. හරිනේ. මේ තමයි පාස්සලා තියෙන ලක්ෂ්‍ය. ඔය වෙලාවෙදීම මෙයා ප්‍රසාරණය වෙනවා ඇති මම යාව ගන්නම් ඩෙල්ටා L2 කියලා. හරිනේ. දැන් එතකොට මුළු දණ්ඩම සැලකුවොත් එහෙම ඔය තීටා උෂ්ණත්වයකින් ඉහළ නංවනකොට මුළු දණ්ඩෙම දිග කොච්චරකින් වැඩි වෙලාද? අර ඩෙල්ටා L1 දන ඩෙල්ටා L2. එහෙමනම් මට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් මුළු දණ්ඩෙම දිගෙහි සිදුවුණු වැඩිවීම. මම ඩෙල්ටා L කවුද? ටෝටල් කියලා ගන්නවා. මුළු දණ්ඩෙහි දිගෙහි සිදුවන වැඩිවීම කියන කෙනා සමාන වෙන්න ඕනි වෙන වෙනම මේ එක එකාගේ දිගෙහි සිදුවුණු වැඩිවීම දෙක එකතු කරාම එන අගයට. එහෙම නේද? හරි. හරි. දැන් මට මේ දිගෙහි සිදුවුණු වැඩිවීම ප්‍රසාරණයේ පාඩමේදී අපි ගන්නවානේ ඩෙල්ටා L සමාන වෙනවනේ L නෝට් ඇල්ෆා තීටාට. දැන් මම මෙයාව ගිහලා ආදේශ කරන්න. හරි. මෙතනට ආදේශ කර මම ලියන්නේ L නෝට් කියන ආරම්භක දිගනේ. L1 වතාවක් එයාගේ රේඛීය ප්‍රසාරණතාවයේ ලැම්ඩා 1 වතාවක් උෂ්ණත්වයේ ඉහළ නංවුණු ප්‍රමාණය තීටා. ධන මෙතන මම ලියන්නේ L2 වතාවක් ලැම්ඩා 2 වතාවක් එයාගේ උෂ්ණත්වයේ ඉහළ නංවුණු ප්‍රමාණය තීටා. මුළු දණ්ඩම සලකනවා නම් මුළු දණ්ඩෙම ආරම්භක දිග වෙන්නේ L1 ධන L2. මුළු දණ්ඩෙම රේඛීය ප්‍රසාරණතාවය තමයි දැන් මට හොයාගන්න ඕනේ. මම මේක ඇල්ෆා කියලා ගන්නවා. දැන් තීටා වලින් උෂ්ණත්වය ඉහළ නංවනකොට මුළු දණ්ඩත් ඉතින් තීටා වලින්ම ඉහළ නැංවෙන උෂ්ණත්වය නේද? දැන් මම උත්තරය අරගෙන ඉවරයි. මෙයා අයින් වෙනවා. එහෙනම් මම ඇල්ෆා උක්ත කරාම L1 ලැම්ඩා 1 ධන L2 ලැම්ඩා 2 බෙදීම L1 ධන L2. මේ විදිහට මුළු දණ්ඩේ රේඛීය ප්‍රසාරණතාවය ගන්න පුළුවන්. එහෙනම් උත්තරය වෙන්නේ 4 වෙනි උත්තරය. කෙළවරක් සංවෘත නලයක දිග L1 හා විවෘත නලයේ දිග L2 සරසුලක් සමග අනුනාද වෙනවා කියලා කියනවා. L1 බෙදීම L2 අගය අපිට දීලා තියෙනවා 3 බෙදීම 2ක් හැටියට. ඒ කියන්නේ කෙලින්ම අපිට දීලා තියෙනවා මෙයාගේ අගය. මම හිතන්නම්කෝ මෙයා 3යි L නම්. එහෙම නේද? මෙයා 3යි L නම් මෙයා 2යි L කියලා ගානේ දීලා තියෙනවා. එහෙනම් මම මෙයාව කොටට අඳින්නම්. හරිනේ. ගානේ අපිට කෙලින්ම දීලා තියෙනවා මෙයා 3යි L නම් මෙයා 2යි L කියලා ගන්න කියන එක. ඊට පස්සේ ප්‍රකාශ කීපයක් දීලා තියෙනවා. මෙයාලා දෙන්න එකම වෙලාවේ කම්පණය වෙන අවස්ථාව මොකක්ද කියන එක තමයි අහන්නේ. අපි බලමු ඉස්සෙල්ලාම මේ කට්ටියගේ මූලිකයන් මොනවද කියලා. මෙතනදී නම් මම හැඩය ඇඳොත් එහෙම දැන් හැඩය අඳින්න අවශ්‍ය නැහැ. ඒනොට හැඩය ඇඳොත් එහෙම
මට ගන්න පුළුවන් මූලිකයේ සඳහා ප්‍රකාශනයක්. හරි. ලැම්ඩා වෙන්නේ එතකොට මේ වගේ 4 ගුණයක්නේ. මෙතන පුඩු භාගයයිනේ තියෙන්නේ. පුඩු දෙකක්නේ ලැම්ඩා කියලා කියන්නේ. එහෙනම් ලැම්ඩා වෙන්නේ 4l. 4 වතාවක් මෙයාගේ දිගනේ. මෙයාගේ දිග වෙන්නේ 3l. කියන්නේ 12l කියලා මට ගන්න පුළුවන් නේ. එහෙනම් සංඛ්‍යාතය වෙන්නේ v බෙදීම 12ක්l. මේක තමයි මෙයාගේ සංඛ්‍යාතේ මූලික තාක්ෂ. f නෝට් අගේ. අපි බලමු මෙයාගේ f නෝට් අගේ. මෙතනදී එතකොට මේක තමයි මූලිකයේ හැඩය. මෙතන පුඩු කොච්චරක් තියෙනවද? පුඩු භාගයේ කැලි දෙකක්නේ. නේ? ඒ කියන්නේ තනි පුඩුවක් තියෙනවා. එහෙනම් ලැම්ඩා කියලා කියන්නේ මේ වගේ දෙගුණයක දිග. මේ දිග 2l. එහෙනම් ඒ වගේ දෙගුණයක් කියලා කියන්නේ 4l. එහෙනම් මෙයාගේ f නෝට් අගේ මම f නෝට් ඩෑෂ් කියලා මෙයාව ගන්නවා. මෙයා f නෝට් ඩබල් ඩෑෂ් කියලා ගන්නවා. මෙයාගේ f නෝට් අගේ වෙන්නේ එතකොට v බෙදීම 4l. හරි. මෙයාව 12න් බෙදලා තියෙන්නේ. මෙයාව 4න් බෙදලා තියෙන්නේ. එහෙනම් අර පොඩිනේ. එහෙනම් ඔයාලට කෙලින්ම ගන්න ඔයාලට තේරෙනවා f නෝට් ඩබල් ඩෑෂ් කියන අගය f නෝට් ඩෑෂ් වගේ 3 ගුණයක් කියන එක. මේ අගය අරය වගේ 3 ගුණයක් නේ. හරි නේද? දැන් එහෙමනම් මම වෙන වෙනම සලකන්නම් පොඩ්ඩක් මෙතන. මේ තියෙන්නේ සංවෘත නලය, මේ තියෙන්නේ විවෘත නලය. සංවෘත නලයේ මූලිකය f නෝට් ඩෑෂ්. මෙයාගේ මූලිකය f නෝට් ඩබල් ඩෑෂ්. ඒක සමාන වෙන්නේ 3යි f නෝට් ඩෑෂ්ට. මම මෙයාගේ f නෝට් ඩබල් මෙයාගේ මූලිකය මම කෙලින්ම අරය ඇසුරෙන්ම ලිව්වා. මේක කෙලවරක් වැසු නලයක් නේද? එතකොට ඇති වෙන්නේ ඔත්තේ ප්‍රසංගවාදී විතරයිනේ. එහෙනම් f නෝට් ඩෑෂ්ට පස්සේ ඊළඟට මෙයා කම්පණය වෙන්නේ 3යි f නෝට් ඩෑෂ්. ඊට පස්සේ මෙයා කම්පණය වෙන්නේ 5යි f නෝට් ඩෑෂ් සංඛ්‍යාත වලදී. මෙයා ගැන කතා කරොත් එහෙම මෙයාගේ සියලුම ප්‍රසංගවාද ඇති වෙනවා. ඒක නිසා මේක තමයි පළවෙනි එක. ඔය වගේ දෙගුණයක් ඊළඟ එකනේ. 6යි f නෝට් ඩෑෂ් මේ වගේ 3 ගුණයක් ඊළඟ එක. ඒ කියන්නේ 9යි f නෝට් ඩෑෂ්. මෙන්න මේ වගේ සංඛ්‍යාත වලට තමයි මෙයා කම්පණය වෙන්නේ. දැන් ඔයාලට පැහැදිලිවම තේරෙන්න ඕනි මෙන්න මේ අවස්ථා දෙක. 3යි f නෝට් ඩෑෂ් කියන සංඛ්‍යාතයකින් සරසුලා කම්පණය වෙනවා නම් ඒ මොහොතේදී මේ දෙන්නම අනුනාද වෙනවා. ඒ කියන්නේ මෙයාලා දෙන්නම එකපාර අනුනාද වෙන්නේ මේ පළවෙනි නලය. මෙයා නේද ඒ කියලා කියන්නේ. ඒ නලයේ පළවෙනි උපරිතාණය සහ B නලයේ මූලික තාණය කියන අවස්ථා දෙක එකවර කම්පණය වෙනවා. එහෙනම් මෙතනදී නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. A පළමුවෙනි උපරිතාණයෙන් හා B මූලිකෙන් කම්පණය වෙනවා කියන එක. එහෙනම් උත්තරේ 2. ඇදි තන්තුවක ඇතිවන තීරයක් ස්ථාවර තරංගයක් ගැන තමයි කතා කරන්නේ. අවශ්‍යතාවය තමයි මූලික සංඛ්‍යාතය දෙගුණ කිරීම. මූලික සංඛ්‍යාතය දෙගුණ කරන්න මෙන්න මේ දේවල් කරනවා කියලා කියනවා. එතකොට ආතති අතර අනුපාතයක් තමයි යන්නේ. හරි අපි මතක් කරගමු. ඇදි තන්තුවක ස්ථාවර තරංගයක සංඛ්‍යාතය මට ලියන්න පුළුවන් p බෙදීම 2l වාරයක් වර්ගමූල t බෙදීම m කියලා. v සමාන f ලැම්ඩා ඇසුරින් මට එකට ලැම්ඩා මෙහෙට දාලා මේක ගන්න පුළුවන් නේ. දැන් කතා කරන්නේ මූලිකය ගැන නම් මේ p ගගේ එකයි. ඒක ලියන්න අවශ්‍යත් නැහැ. මූලිකයක් ගැන කතා කරන නිසා මේක එක කියලා ගන්නවා. හරි දැන් සංඛ්‍යාතයේ දෙගුණ කරන්න දිග මෙන්න මෙච්චරකින් අඩු කරනවා කියලා කියනවා. එතකොට ආතතිය අතර අනුපාතය තමයි අහන්නේ. අවස්ථා දෙකේ දිග වෙනස් කරනවලු සංඛ්‍යාතයේ දෙගුණ වීම සඳහා ආතති වෙනස් කරනවලු. එහෙම කළ යුතු ආතති අතර අනුපාතය තමයි අහන්නේ. හරි එහෙනම් මම සමානුපාතික ක්‍රම මේක හදන්නම්. ආතතිය තමයි උක්ත කරන්න ඕනි. තන්තු වෙනස් කරන්නේ නැහැ. ඒක නිසා ඒකක දිග ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. සංඛ්‍යාතය වෙනස් කරගන්න ඕනි කියලා කියනවා. දිග වෙනස් කරනවා කියලා කියනවා. එහෙනම් මට මෙතනින් ගන්න පුළුවන් වර්ගමූල t සමානුපාතික වෙනවා f වලට. එහෙනම් t සමානුපාතික වෙනවා f වර්ග වතාවක් l වර්ගයට. සංඛ්‍යාත අතර අනුපාතය දෙගුණ කිරීමක් නේ කරන්නේ නේද? 1ට 2යි. එහෙනම් සංඛ්‍යාතයේ වර්ග අතර අනුපාතය 1ට 4යි. දිගවල් අතර අනුපාතය මොනවද කරනවා කියලා කියන්නේ? පළවෙනි දිග L නම් දෙවෙනි දිග 3L බෙදීම 4යි. ඒ කියන්නේ දිගවල් අතර අනුපාතය 4ට 3යි. එහෙම නේද?
කලින් තිබුණු දිගෙන් 4න් 3ක් කියලා කියනවනේ. දිගවල අතර අනුපාතය 4ට 3. එහෙනම් දිගේ වර්ග අතර අනුපාතය 16ට 9යි. එහෙනම් මේ පද තුන ඉතින් අයින් කරනවා. f වර්ග අතර අනුපාතය 1ට 4ක් හැටියට එනවා. l වර්ග අතර අනුපාතය 16ට 9ක් විදිහට එනවා. එහෙමනම් fl වල වර්ග කියන සම්පූර්ණ පද අතර අනුපාතය ගන්න නම් ඔයා මොකද්ද කරන්න ඕනි? මේවා ගුණ කරන්න ඕනි. 1 වරක් 16 කියලා කියන්නේ 16යි. 4 වරක් 9 කියලා කියන්නේ 36යි. එහෙනම් මේක 4න් සුළු කරාම 4යි. මෙතන 4න් සුළු කරාම 9යි. 4ට 9යි. fl කියන කෙනාගේ වර්ග අතර අනුපාතය 4ට 9යි නම් t අතර අනුපාතයත් 4ට 9යි. මේක තමයි උත්තරේ වෙන්නේ. අපෙන් අහන්නේ දෙවෙනි අවස්ථාවේ ආතතිය පළවෙනි අවස්ථාවේ ආතතියට දන්න අනුපාතය නිසා උත්තරේ වෙන්න ඕනි 9 බෙදීම 4යි. ඒ කියන්නේ උත්තරේ 5. ද්විලෝහ පටි ගැන තමයි මේ ගානේ චෙක් කරන්නේ. අපි ද්විලෝහ පටියක් හදාගන්නේ කොහොමද? රේඛීය ප්‍රසාරණතාවයේ වෙනස් වන ලෝහ දෙකක් මේ විදිහට තියලා එක්කෙනෙකා මත වෙන වෙනම ලිස්සල යන්න බැරි වෙන්නේ මෙන්න මේ විදිහට දෙපැත්තෙන් සවි කරනවා. දැන් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කිරීමකදී රේඛීය ප්‍රසාරණතාවය වැඩි කෙනා මොනවා වෙනවද? වැඩිපුර ප්‍රසාරණය වෙනවා. හැබැයි මේ දෙපැත්තෙන් අර වෙනම ඇතිලිලා යන්න අවස්ථාවක් දීලා නැති නිසා මෙයාට දැන් මෙතන හැටියට නම් එතකොට ඇල්ෆා A වැඩි නිසා උෂ්ණත්වය වැඩි කිරීමේදී මේ A කියන දණ්ඩ වැඩිපුර ප්‍රසාරණය වෙන්න ඕනේ. දෙපැත්තෙන් එළියට යන්න දීලා නැති නිසා මෙහෙම යන්න විදිහක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මෙයා වැඩිපුර යන්න දැඟලීමත් එක්ක මේ දණ්ඩ මේ විදිහට පහළට වක්‍ර වෙනවා. මේ විදිහට වක්‍ර වෙනවා. දැන් බලන්න දෙපැත්තේ සම්බන්ධ කරලා තියෙනක තාමත් ඒ විදිහටම තියෙනවා. හැබැයි මෙන්න මෙහෙම වක්‍ර වුණාම මොකද වෙන්නේ? එළියේ ඉන්න කෙනාගේ දිග වැඩිනේ කොහොමද? එහෙම නේද? මෙයාගේ දිග වැඩි. මොකද එයාගේ අරේ වැඩිනේ. අරේ වැඩි නිසා මේ ඡාපයේ දිග අපි සැලකුවොත් ඒ දිග වැඩි වෙනවා. හරිනේ. එහෙනම් මම ආයෙත් පැහැදිලි කරන්නම්. ප්‍රසාරණතාවය වැඩි කෙනා වැඩිපුර ප්‍රසාරණය වන නිසා එයා මෙන්න මෙහෙම එළියෙන් ඉන්න විදිහට මේ තියෙන්නේ A මේ තියෙන්නේ B ප්‍රසාරණතාවයේ වැඩි කෙනා එළියෙන් ඉන්න විදිහට මෙයා නැවෙනවා මොනවා කරද්දිද උෂ්ණත්වය වැඩි කරද්දී. හරි. දැන් ඊළඟ කතාව තමයි උෂ්ණත්වය අඩු කරනකොට මොකක්ද වෙන්නේ කියන එක. ප්‍රසාරණතාවයේ වැඩි කෙනාගේ තියෙන විශේෂත්වය තමයි උෂ්ණත්වය වැඩි කරද්දී එයා වැඩිපුර ප්‍රසාරණය වෙනවා වගේම උෂ්ණත්වය අඩු කරද්දී එයා වැඩිපුර සංකෝචනය වෙනවා. එහෙනම් උෂ්ණත්වය වැඩි කරනකොට එයාගේ තමයි දිග වැඩි. උෂ්ණත්වය අඩු කරනකොට එයා වැඩිපුර සංකෝචනය වෙන නිසා එයා තමයි වැඩිපුර කොට වෙන්නේ. පැහැදිලිද? එහෙනම් මේ තියෙන කෙනාගේ උෂ්ණත්වය මේ ද්විලෝහ පටියේ උෂ්ණත්වය අඩු කරනකොට මොකක්ද වෙන්නේ? දැන් මෙයා තමයි කොට වෙන්න ඕනේ. ඇල්ෆා වැඩි කෙනා තමයි කොට වෙන්න ඕනේ. එහෙම කොට වෙන්න නම් මොන පැත්තටද හැරෙන්න ඕනේ? එහෙනම් මෙන්න මෙහෙම තමයි හැරෙන්න ඕනේ. මේ පැත්තට හැරෙවි. දැන් A ඉන්නේ A කියන දණ්ඩේ ඉන්නේ ඇතුලේ. පිට ඉන්න කෙනාගේ අරේ වැඩි නිසා ඡාපයේ දිග වැඩි. එහෙනම් මේ වෙලාවේ B පිටතත් A ඇතුලෙත් ඉන්න විදිහට මෙයා මෙහෙම නැවෙනවා. ඕක තමයි පැහැදිලි කිරීම. දැන් ඔයා බලන්න ඕනේ රූප සටහන් වල ඒ විදිහට තියෙන්නේ මොකේද කියලා. හතරවෙනි උත්තරේ බලන්න. උෂ්ණත්වය වැඩි කරද්දී ඒ එළියෙන් ඉන්නවා. උෂ්ණත්වය අඩු කරද්දී ඒ ඇතුලෙන් ඉන්නවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ හතරවන පිළිතුර. අපිට දීලා තියෙනවා සෙල්සියස් 10 තඹ තහඩුවක් තියෙනවා. සෙල්සියස් 20 වානේ තහඩුවක් තියෙනවා. මේ දෙන්නටම සමාන වර්ගඵල මේ මොහොතේ තියෙනවා කියලා කියනවා. අපෙන් අහන්නේ මේ දෙන්නාගේම වර්ගඵල නැවත වතාවක් සමාන වන පොදු උෂ්ණත්වය මොකක්ද කියලා. දැන් මෙතනදිත් වර්ගඵල සමානයි තමයි. හැබැයි එකම උෂ්ණත්වය නෙවෙයිනේ මෙයාලිනේ. අපෙන් අහන්නේ මොන උෂ්ණත්වයේදීද මෙයාලා දෙන්නගේ වර්ගඵල ආපහු එකම අගේ වෙන්නේ. එහෙම වන පොදු උෂ්ණත්වය මොකක්ද කියලා තමයි අහන්නේ.
ඔය පළවෙනියටම හිතලා බලන්න ඕනි. ඔය කියන උෂ්ණත්වයේ තියෙන්නේ 20න් මෙහා පැත්තේද එහෙම නැත්නම් 10න් මෙහා පැත්තේද කියලා. වෙන විදිහකට කියනවා නම් ওই සිද්ධිය සිද්ධ වෙන්න ප්‍රසාරණය වෙන්නද ඕනි සංකෝචනය වෙන්නද ඕනි කියලා හිතලා බලන්න වෙනවා. දැන් ඔයා හිතන්න ප්‍රසාරණය වෙනවා කියලා. වාණේ වල රේඛීය ප්‍රසාරණතාවය අඩුයි, තඹ වල රේඛීය ප්‍රසාරණතාවය වැඩි. ඒ කියන්නේ මෙයා කොහොමත් වැඩිපුර ප්‍රසාරණය වෙනවානේ. අපි නිකමට හිතලා බලමු සෙල්සියස් 30 කියලා. ඔය කියන උත්තරේ සෙල්සියස් 30 වගේ අගයක් කියලා හිතමු. 20 ඉඳලා 30ට යන්න තියෙන්නේ අඩු උෂ්ණත්ව වෙනසක්. මෙයාගේ රේඛීය ප්‍රසාරණතාවයත් අඩුයි. අපි දන්නවා වර්ගඵලයේ විදියට හිතුවොත් එහෙම වර්ගඵල වැඩි වෙන වර්ගඵල ප්‍රමාණය සමාන වෙන්නේ a නෝට් වතාවක් ඇල්ෆා ටීටටනේ. මේ දෙන්නගෙම a නෝට් නම් නියතයි. වාණේ වල ඇල්ෆාත් අඩුයි. ප්‍රසාරණය වෙන පැත්තට හිතුවොත් එහෙම උෂ්ණත්ව වෙනසත් වාණේ වල අඩු වෙනවා මෙයාට සාපේක්ෂව. එහෙම වුණොත් එහෙම වාණේ වල සිදුවන වර්ගඵල වැඩිවීම අඩුයි. කොහොමත් තඹවල සිදුවන වර්ගඵල වැඩිවීමට වඩා. ඒ කියන්නේ මේ දෙන්න ප්‍රසාරණය කරාට කවදාවත් ආපහු වර්ගඵල සමාන අවස්ථාවක් එන්නේ නැහැ. හැම වෙලාවෙම තඹ වැඩිපුර ප්‍රසාරණය වෙනවා. එහෙනම් වෙන්න ඕනේ මොකද්ද? සංකෝචනය වීම. දැන් හිතලා බලන්න. සංකෝචනය වෙනකොට මෙයාට වඩා වැඩි උෂ්ණත්ව වෙනසක් මෙයාට ලැබෙනවනේ. අපි උදාහරණයකට මොකක් හරි නිකන් ටීට උෂ්ණත්වයක් ගමු. මේ පැත්තට යනකොට මෙයාගේ උෂ්ණත්ව වෙනස වැඩි නිසා වාණේ වලට තර වර්ගඵලයම ලැබෙනවා වෙන්න පුළුවන්. හරි. ওই කතාව ඔහොම තේරුම් ගත්තේ නැත්නම් උත්තරේ සුළු කරාම එනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය විදිහට සරලව තේරුම් ගන්නවා නම් හොඳයි. හරි. තහඩු දෙකේ වර්ගඵල සමාන වන පොදු උෂ්ණත්වය මොකක්ද කියලා තමයි අහන්නේ. හරිනේ. දැන් එතකොට වර්ගඵල වෙනස මේ ගත්ත විදිහට මම ගන්නම්. ඩෙල්ටා A සමානයි A නෝට් බීටා තීටා. ඕකනේ වර්ගඵල වෙනස. මේ වෙලාවෙත් වර්ගඵල සමානයි. ඔය කියන වෙලාවෙත් වර්ගඵල සමාන වෙන්න නම් මේ වෙලාවෙත් වර්ගඵල සමානයි. ඔය කියන වෙලාවෙත් වර්ගඵල සමාන වෙන්න නම් මේ වර්ගඵලයේ සිදුවන වෙනස් වීම කියන එක දෙන්නගෙම නියත වෙන්න බෑ. හරිනේ. ආරම්භක වර්ගඵලත් දෙන්නගෙම සමානයිනේ. එහෙනම් උෂ්ණත්ව වෙනස Tට සමානුපාතික වෙන්න ඕනි 1 යට Bට. සමානුපාතිකයි නම් Bට කොහොමත් ඇල්ෆාට සමානුපාතිකයි කියලා ගන්න පුළුවන් නේ. මොකද බීටා කියලා කියන්නේ 2යි ඇල්ෆානේ. එහෙම නේද? එහෙනම් උෂ්ණත්ව වෙනස සමානුපාතික වෙන්න ඕනි 1 යට ඇල්ෆාට. ඇල්ෆා අතර අනුපාතය මෙයාට මෙයා ගන්නන්නේ ඇල්ෆා අතර අනුපාතය 19ට 11යි. එහෙනම් ටීට අතර අනුපාතය 11ට 19ක් වෙන්න ඕනේ. අපි හිතමු ඔය කියන උෂ්ණත්වය ටීට කියලා. ඔය කියන උෂ්ණත්වය ටීට කියලා හිතමුකෝ. එහෙමනම් 11 වෙන්න ඕනි 10 ඍණ ටීට. 19 වෙන්න ඕනි 20 ඍණ ටීට. දැන් මම උෂ්ණත්ව වෙනසවල් ආකාර දෙකකට ලියලා තියෙනවා. ඒක නිසා එකම රාශිය ආකාර දෙකකට ලියලා තියෙනවා. මට හරස් ගුණ කරලා සමාන කරන්න පුළුවන්. 20 ඒවා 11ක් කියලා කියන්නේ 220යි. 220 ඍණ 11යි ටීට සමාන වෙනවා 190 ඍණ 19යි ටීටට. මේක සුළු කළා මට උත්තරේ ගන්න පුළුවන්. 19 මෙහෙට ගිහිල්ලා 220 මෙහෙට ආවම 19 ආරෙට ගියාම 8ක් ටීට එන්නේ. 8යි ටීට සමානයි 220 මේ පැත්තට ආවම ඍණ 30ක් විදියට එනවා. එහෙනම් ටීට සමානයි ඍණ 30 බෙදීම 8. මේක තමයි උත්තරේ. ඒ කියන්නේ 15 බෙදීම 4. ඒ කියන්නේ 7.5 බෙදීම 2. ඒ කියන්නේ ඍණ 3.75. ඒක තමයි උත්තරේ. හතලිස් එක්වෙනි ගාන බලමු. මෙතනදී අපිට කියනවා අහස් වැඩිල්ලක් මේ විදිහට පුපුරා යනවා කියලා. අපෙන් අහන්නේ මේ වගේ ලක්ෂයක් සහ මෙන්න මේ වගේ ලක්ෂයක් අතර ධ්වනි තීව්‍රතා මට්ටම් අතර වෙනස. හරි. ධ්වනි තීව්‍රතා මට්ටම් අතර වෙනස ගැන තේරුම් ගන්න නම් මේ වගේ ගානකදී ධ්වනි තීව්‍රතා අතර වෙනස මොකක්ද කියන එක තේරුම් ගන්න එපා. අපි දන්නවා ධ්වනි තීව්‍රතාවය කියලා කියන්නේ ඒකක වර්ගඵලයක් මත ක්ෂමතාවය කියන එකනේ. හරි. දැන් එතකොට ඔයා තේරුම් ගන්න ඕනි ඒ ලක්ෂයේ තීව්‍රතාවය මම i1 කියලා ගත්තොත් එහෙම ඒක රඳාපවතින කොහොමද දැන්
ක්ෂමතාවය ගැන කතා කරොත් එහෙම මේ අවස්ථා දෙක සංසන්දනය කරද්දී එකම ප්‍රභවයක් තියෙන්නේ. ඒක නිසා ක්ෂමතාවය නියත වෙනවා. එතකොට වෙනස් වෙන්නේ මොකක්ද? ඒ ලක්ෂවලට තියෙන දුරවල් වෙනස් වෙන නිසා මේ ඒ අගේ වෙනස් වෙනවා. මොකද අපි දන්නවා මේ වර්ගඵලයේ සමානුපාතික වෙනවා දුරේ වර්ගයට. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් අපිට තීව්‍රතාවයේ සමානුපාතික වෙනවා ඒකට r වර්ගයට කියන එක. මේක බොහොම සරල දෙයක්. තීරවලදී අපි කතා කරන දෙයක් නේ. හරි. එහෙමනම් එහෙනම් දැන් අපි මුලින්ම අපි ගාන හදන්න පටන් ගන්න ඕනේ මේ දුරවල් ගැන තේරුම් අරගෙන. මෙතන තියෙන ත්‍රිකෝණයේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක් නිසා මට මේ දිග ගන්න පුළුවන්. එතකොට මෙතන 3 වර්ගය 9යි 1යි කියලා කියන්නේ 10යි. එතකොට මූල 10 වතාවක් 100 නේ. 100යි මූල 10ක් විදිහට මෙතන දුර එනවා. හරිනේ. එහෙනම් දුරවල් අතර අනුපාතය ප්‍රභවයේ ඉඳලා a ට සහ b ට තියෙන දුරවල් අතර අනුපාතය 100ට 100යි මූල 10 කියලා කියන්නේ 1ට මූල 10. අනුපාතයනේ මට ඕනි කරන්නේ. එහෙනම් දුරේ වර්ග අතර අනුපාතය 1ට 10. දුරේ වර්ග අතර අනුපාතය 1ට 10 නම් තීව්‍රතාව අතර අනුපාතය වෙන්න ඕනේ ඒකේ පරස්පරයි 10ට 1යි. දැන් ඊළඟ කතාව අර කලින් ගානකදීත් අපි කතා කරා වගේ අපි මෙතනදී භාවිතා කරන්න දැනගෙන ඉන්න ඕනි කෙටි ක්‍රමය වෙන්නේ මොකක්ද? ධ්වනි තීව්‍රතාවය 10n ගුණයකින් ධ්වනි තීව්‍රතාවය 10n ගුණයකින් අඩු වෙනවා නම් අඩු වෙන විට කියලා දාමු අපි. ධ්වනි තීව්‍රතා මට්ටම 10ක් n ඩෙසිබල් ප්‍රමාණයක් ධ්වනි තීව්‍රතා මට්ටමින් 10ක් n ඩෙසිබල් ප්‍රමාණයක් අඩු වෙනවා කියන එක. දැන් ඒතර මේ අවස්ථාව දෙක සංසන්දනය කරාම a වල ඉඳලා b ට යනකොට 10 ගුණයක් අඩු වෙලානේ. ධ්වනි තීව්‍රතාවය 10 ගුණයක් වැඩි වෙලා. ඒ කියන්නේ 10 එකනේ. 10 පළවෙනි 10 කියලා කියන්නේ 10 එකනේ. ඒතකොට 10 ගුණයක් අඩු වෙනවා කියලා කියන්නේ ධ්වනි තීව්‍රතා මට්ටම කොච්චරකින් අඩු වෙන්න ඕනේ? 10 වතාවක් 1 ඩෙසිබල් ප්‍රමාණයකින් අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ දෙන්නගේ ධ්වනි තීව්‍රතා මට්ටම් අතර වෙනස එන්න ඕනි 10යි ඩෙසිබල්. ඒ කියන්නේ උත්තරේ 5. ස්කන්ධයේ සිම්පල් m වන වස්තුවක් පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා nr උසකින් පහළට අතහරිනවා කියලා කියනවා. මේක නම් පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා nr දුරකින් කැපිටල් R හැටියට තමයි මෙතනදී ගන්නෙ. කැපිටල් R වෙන්නේ එතකොට මේ පෘථිවියේ අරයි. හරිනේ. මෙතන ඉඳලා අතහරින කෙනා පෘථිවි පෘෂ්ඨයට එනකොට වදින වේගය මොකක්ද කියන එක තමයි අපෙන් අහන්නේ. මම මේ ලක්ෂය A කියලා ගන්නම්, මේ ලක්ෂය B කියලා ගන්නවා. අපිට මෙතනට එතකොට ශක්ති සංස්ථිතිය භාවිතා කරන්න පුළුවන්. මම A හා B සලකලා ශක්ති සංස්ථිතිය භාවිතා කරන්නම්. හරි. A වල ශක්තියින් ලියනකොට දැන් එයා නිදහසෙන් අතහරින්නේ. එයාට ආරම්භයේදී ප්‍රවේගයක් නැහැ. එහෙනම් A වලදී යාට තියෙන මොන ශක්තියක් විතරද? විභව ශක්තියක් විතරයි. එහෙනම් මට විභව ශක්තිය ලියන්න පුළුවන් ඍණ gmm බෙදීම කේන්ද්‍රයේ ඉඳලා එතනට තියෙන දුර වෙන්නේ n ධන 1 වතාවක් r. හරි නේද? ඕක සමාන වෙන්න ඕනේ. එහෙනම් B ලක්ෂයට ආවට පස්සේ දැන් මෙතනදී A ලක්ෂයේදී චාලක ශක්තියක් නැහැ. හරිනේ? B ලක්ෂයට ආවට පස්සේ එයාට චාලක ශක්තියක් තියෙනවා භාගයක් mv වර්ග. ඊට අමතරව විභව ශක්තියක් තියෙනවා ඍණ gmm බෙදීම r. මේ විදිහේ විභව ශක්තියක් තියෙනවා. හරි. දැන් උත්තර දිහා බලන්න gm කියන එක කට්ටිය එතන නැහැ නේද? එහෙමනම් අපිට අපි නිතරම පාවිච්චි කරන ආදේශය ගන්න පුළුවන්. ඔය gm මට සමාන කරන්න පුළුවන් gm අපිට සමාන කරන්න පුළුවන් gr වර්ගයකට. හරි නේද? එහෙනම් මම මෙතනදීම ඔය දේවල් ආදේශ කරන්නම්.
මෙතන මෙයා වෙනුවට මට ලියන්න පුළුවන් GR වර්ගය කියලා. මෙතනත් එහෙමයි මෙයා වෙනුවට ලියන්න පුළුවන් GR වර්ගය කියලා. හරි දැන් අපි සුළු කරමු. මෙයාට මෙයා අයින් වෙනවා. මෙයාට මෙයා අයින් වෙනවා. සිම්පල් m අකුරු ටික අයින් වෙනවා. හරිනේ. දැන් එහෙමනම් මෙතන ඉතුරු වෙලා ඉන්නේ ඍණ GR කෙනෙක්. මෙතන ඉන්නේ ඍණ GR බෙදීම n ධන එකක් නේ. එහෙනම් මෙයා මෙහෙට ගිහිච්චම ඒ පැත්තට ගිනියලා මට GR කෙනෙක් එළියට ගන්න පුළුවන්. ඒකට ලියවෙනවා මෙතන 1 ඍණ 1 බෙදීම n ධන එක කියලා නේ. මේක සමාන වෙන්නේ එතකොට v වර්ග බෙදීම 2ට ඒ පහලින් තියෙන දෙක මට මෙහෙන් ලියන්න පුළුවන්. හරි මේක තමයි ඉතින් සුළු කරන්න තියෙන්නේ. මෙතන පොඩ්ඩක් සුළු කරාට පස්සේ n ධන එක උඩට අරගෙන ආවම ධන එකකට ඍණ එකක් හැපෙනවා. එතකොට ධන n කෙනෙක් එනවනේ. පහලින් n ධන එකක් එනවා. එතකොට මට කෙලින්ම ගන්න පුළුවන් 2ක් GR n බෙදීම n ධන එකක් තමයි මෙතන එන්නේ. මෙයාගේ වර්ගමූලය තමයි එතකොට ප්‍රවේගය වෙන්නේ. මේක තමයි එහෙනම් පෘෂ්ඨයේ ඇවිල්ලා වදින ප්‍රවේගය. ඒ කියන්නේ උත්තරේ 5. හතරස් තුන්වෙනි ගාන බලමු. අපිට දීලා තියෙනවා නිශ්චල ප්‍රභවයක් දෙසට නිරීක්ෂකයෙක් 20ක ප්‍රවේගයෙන් ගමන් කරනකොට එයාට දෘශ්‍ය වන සංඛ්‍යාතය වෙන්නේ 288යි කියලා. එතකොට දැන් ප්‍රභවය නිශ්චලයි. ඊළඟට අපෙන් අහන්නේ නිරීක්ෂකයා මේ ප්‍රභවය පහු කරගෙනත් එම වේගෙන්ම යනකොට එයාට දෘශ්‍ය වන සංඛ්‍යාතය මොකක්ද කියන එක. ඊට අමතරව ගානේ අපිට දත්තයක් දීලා තියෙනවා මේ දවසේ දකුණු දිශාවට සුළඟක් මේ විදිහට හමාගෙන යනවා කියන. සුළඟක් හමන අවස්ථාවකදී ඩොප්ලර් ආචරණය යොදන හැටි පිළිබඳව ඔයාලා කතා කරනවා තීරවලදී. දැන් කලින් සුළඟක් නැති වෙලාවේ මේ තරංගය 330ක ප්‍රවේගයෙන් යනවා නම් දැන් සුළඟ තියෙන වෙලාවේ එතනදී වෙනස් වීමක් සිදු වෙනවා. හරි. දැන් ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනි ඇයි මේ වගේ අවස්ථා දෙකක් දීලා තියෙන්නේ කියන එක. මේ ගානේ අපිට දීලා නැන්නේ සුළඟේ ප්‍රවේගය. සුළඟ ප්‍රවේගය දන්නේ නැත්තම් එහෙම නැත්නම් සුළඟ ප්‍රවේගය දන්නවා නම් මේ එක අවස්ථාවකට අදාළ දත්ත දුන්නම ඇති. එතනින් උත්තරේ ගන්න පුළුවන්. හරි එහෙනම් ඔයාලට තේරෙනවා මේ පළවෙනි අවස්ථාව දීලා තිබීමේ හේතුව තමයි සුළඟේ ප්‍රවේගය සොයා ගැනීම. එහෙනම් මේ පළවෙනි අවස්ථාවේදී සිදුවන ඩොප්ලර් ආචරණය සලකලා වාට සුළඟේ ප්‍රවේගය හොයා ගන්න පුළුවන්. හරි අපි දන්නවා දෘශ්‍ය සංඛ්‍යාතය කියලා කියන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය වතාවක් සත්‍ය සංඛ්‍යාතය. හරිද? එහෙනම් දැන් අපි දත්ත ආදේශ කරමු. නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය. මෙතනදී එතකොට තරංගයේ ප්‍රවේගය වෙනවා 330 ධන w වගේ. නිරීක්ෂකයාට සාපේක්ෂ ප්‍රවේගයෙන් හොයන්න ඕනේ. දැන් නිරීක්ෂකයා මේ පැත්තට යනවා. නිරීක්ෂකයා නිශ්චල කරන්න නම් එයාගේ ප්‍රවේගය අනිත් පැත්තට දෙන්න ඕනේ. එහෙනම් දැන් මේ පැත්තට තමයි ප්‍රවේගය තියෙන්නේ. 330ට තවත් මෙයා 20ත් අනිත් පැත්ත හැරුණාම ඒ යගයත් එකතු වෙනවා. බෙදීම ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය ප්‍රභවය නිශ්චලයි. එහෙනම් 330 ධන w කියනගේ තමයි එතකොට ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය වෙන්නේ. මේක වතාවක් සත්‍ය සංඛ්‍යාතය. අපිට දීලා තියෙනවා ගානේ සත්‍ය සංඛ්‍යාතය 272යි කියලා. දැන් ඔයා බලන්න මේ ප්‍රකාශනය තුල නොදන්නා පදයකට ඉන්නේ w විතරයි සුළඟේ ප්‍රවේගය විතරයි. එහෙනම් අපිට සුළඟේ ප්‍රවේගය හොයලා දෙවෙනි අවස්ථාවට ඩොප්ලර් ආචරණය යොදලා දෙවෙනි අවස්ථාවේ දෘශ්‍ය සංඛ්‍යාතය ගන්න පුළුවන්. දැන් මේක සුළු කරද්දී පොඩි මෙතන ටිකක් ලොකු සුළු කිරීමක් එනවා. ඒකට මේක කරාට පස්සේ ටිකක් ලොකු සුළු කිරීමක් එනවා. ඒතර මම පොඩ්ඩක් මෙතනදී උදව් කරන්නම්. මෙතනදී එන සුළු කිරීම මගහරවා ගන්න ක්‍රමයක්. බලන්න ඔයාලට මම මේ කියන එක තේරෙනවද කියලා. හරි මම මේ 272 හැපැත්තට අරගෙන යනවා. එතකොට මට ලියන්න පුළුවන් 288 බෙදීම 272 කියලා කියන්නේ w ධන 350 බෙදීම w ධන 330 මේ විදිහට එන්නේ. මේකෙන් කියවෙන්නේ මෙන්න මේක. කොටස් 288ක් කියලා කියන්නේ w ධන 350 නම් කොටස් 272ක් කියලා කියන්නේ w ධන 330 කියලායි කියවෙන්නේ. පැහැදිලිද? එහෙමනම් මේ දෙන අතර අන්තරය මොකක්ද? 288න් 272ක් ගියාම 16නේ. මේ දෙන අතර අන්තරය මොකක්ද?
W ධන 350 W ධන 330ක් ගියාම 20යිනේ. එහෙනම් කොටස් 16ක් කියලා කියන්නේ කොච්චරයිද? 20ක් වෙන්න ඕනේ. පැහැදිලිද? එතනින් තමයි මම ගාන හදන්නේ. කොටස් 16ක් කියලා කියන්නේ 20 නම් මම ඔන්න ওই විදිහට බලනවා කොටස් 288ක් කියලා කියන්නේ කොච්චරද කියලා. ඒක මට පුළුවන් ඊට පස්සේ මෙන්න මෙයාට සමාන කරන්න. කොටස් 16ක් කියලා කියන්නේ 20යි නම් එක කොටසක් කියලා කියන්නේ 20 බෙදීම 16 ඒ කියන්නේ 5 බෙදීම 4. එහෙනම් කොටස් 288ක් කියලා කියන්නේ 5 බෙදීම 4 වතාවක් 288. හරි නේද? මෙතනට අනුව මම දන්නවා කොටස් 280ක් කියලා කියන්නේ W දන්න 350 කියලා. මම වෙන විදිහකින් දන්නවා කොටස් 288ක් කියලා කියන්නේ W දන 350 කියලා. එහෙමනම් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ දෙන්න සමාන වෙන්න ඕනේ. 5 බෙදීම 4 වතාවක් 288 සමාන වෙන්න ඕනේ W දන 350ට. මේකට සුළු කරන්න පුළුවන්. අපි දන්නවා 280 කියලා කියන්නේ 4/70ක් නේ. 288 කියලා කියන්නේ එහෙනම් 4/72ක්. 72/5ක් කියලා කියන්නේ 70/5 කියන්නේ 350යි. 72/5ක් කියලා කියන්නේ 360යි. W දන 350. ඒ කියන්නේ W සමානයි 10යි. ඔයා බලන්න මම මොකක්ද මේ කරේ කියන එක. ඔයා ගෙදරදී මේක වෙනම නිකන් සුළු කරලා උත්තරේ ගන්න. සහ මම මේ කිව්ව විදිහට උත්තරය බලන ඔයාටම තේරෙන්නේ මොකක්ද වෙනස කියලා. මම මෙතන අනුපාතය ඇසුරින් තමයි මේ උත්තරේ ගත්තේ. හරි. එහෙමනම් දැන් සුළගේ ප්‍රවේගය 10 කියන දන්නවා. දැන් දෙවෙනි අවස්ථාවට ඩොප්ලර් ආචරණය යොදලා අපිට ලේසියෙන් මේ උත්තරේ ගන්න පුළුවන්. හරි. නැවත වතාවක් එතකොට දෙවෙනි අවස්ථාවේදී සාපේක්ෂ ඈත්වීමක් තියෙන්නේ. නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය. දැන් මේ අවස්ථාවේ තරංගය යන්නේ මෙහෙට, සුළඟ යන්නේ මෙහෙට. එහෙනම් දැන් තරංගයේ ගමන් මාර්ගයේ ගමනට මේ සුළඟෙන් බාධාවක් ඇති වෙන්නේ. ඒ නිසා දැන් තරංගයේ ප්‍රවේගය හැටියට අපිට ගන්න වෙන්නේ 330න් අර සුළඟේ ප්‍රවේගය කලින් නම් එකතු කරානේ. දැන් අඩු කරන්න වෙනවා. මොකද සුළඟ අනිත් පැත්තට තියෙන්නේ. සුළඟ 10 කියන එක හොයාගත්තා නේද? මේක තමයි නම් සුළඟේ ප්‍රවේගය. මට ඕනි කරන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂ සුළඟේ ප්‍රවේගයනේ. එතකොට දැන් නිරීක්ෂකයාවත් නිශ්චල කරන්න එපා. ඒ සඳහා මේ 20 අනිත් පැත්තට දෙන්න ඕන නිසා තවත් 20ක් මේකෙන් අඩු වෙනවා. හරි. මේක බෙදෙන්න ඕනි ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගයෙන්. ප්‍රභවය නිශ්චලයි. එහෙනම් ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය කියලා කියන්නේ තරංගයේ ප්‍රවේගයමයි. මේක වතාවක් සත්‍ය සංඛ්‍යාතය 272යි. එහෙනම් මෙයාව සුළු කරලා අපිට උත්තරේ ගන්න පුළුවන්. මම මෙතන පොඩ්ඩක් මකන්නම්. තුන්සියෙන් 30ක් ගියාම 300යි. 300 බෙදීම 320 වතාවක් 272 කියලා තියෙනනේ. මෙතන 15යි මෙතන 16යි. මේක සුළු කරලා අපිට උත්තරේ ගන්න පුළුවන් 255ක් හැටියට. එහෙනම් උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරේ. මෙතනදී අපිට කියනවා මේ ලෝහ තහඩුවක් මැද මේ වගේ සිදුරක් තියෙනවා කියලා. දැන් ඔයාලට මේ වෙනකොට හොඳටම අවබෝධයක් තියෙන්න ඕනි. මේ සිදුරේ මාන අවට තියෙන මාධ්‍ය විසින් පාලනය කරන නිසා මේ සිදුර ප්‍රසාරණය වෙන්නේ ලෝහයේ ප්‍රසාරණය වෙන විදිහටමයි. සිදුරේ ප්‍රසාරණතාවයත් ලෝහයේ ප්‍රසාරණතාවයම හැටියට ඔයාලට ගන්න පුළුවන්. හරිනේ. අපිට දීලා තියෙනවා මෙන්න මෙච්චරක වේගයකින් සිදුරේ අරය වැඩිවීම සඳහා උෂ්ණත්වයේ ඉහළ නංවන්න ඕනේ ශීඝ්‍රතාවය මොකක්ද කියලා. ඒක තමයි අපෙන් අහන්නේ. හරි. දැන් මම මේ ගාන පැහැදිලි කරන්න කලින් මම තව පොඩි පණිවිඩයකුත් දෙන්නම්. අපි දැන් මේ වෙනකොට සැලසුම් කරලා තියෙන වැඩවල තවත් එක් වැඩක් තමයි ලබන සතියේ ඉඳන් මේක බොහෝ දුරට ක්‍රියාත්මක වෙනවා. අපි අතරින් පතර තෝරාගත්ත මාතෘකාවකින් වෙනමම පේප් එකක් ඔයාලට ලබා දෙනවා. ඒකත් එතකොට YouTube එක හරහා සිදු වේවි. MCQ 15ක් සහ රචනා ප්‍රශ්න දෙකක් ඒ පේප් එකේ අන්තර්ගත වෙනවා. එතකොට අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ කොටසට අදාළ හැම දෙයක්ම ආවරණය වන විදිහට ඒ පේප් එක නිර්මාණය කරන්න. දැන් ලබන සතියේ දවසක ඒක එතකොට ඔයාලට කරන්න ලැබෙවි. ඒ සඳහාත් විවරණයක් මේ විදිහටම ලැබෙනවා. ඒතර පළවෙනි මාතෘකාව විදිහට තෝරගෙන තියෙන්නේ කාර්ය ශක්තිය ක්ෂමතාවය. ඒතර ඔයාලා ලබන සතිය ඇතුළත පොඩ්ඩක් ඒක මතක් කරගන්න සූදානම් වෙන්න ඒ පේප් එකට.
එතනින් එතකොට අපිට ඒ කොටස පිළිබඳව වෙනමම පොඩ්ඩක් අධ්‍යයනය කරන්න පුළුවන් වේවි. හරිනේ. හරි. එහෙනම් දැන් මේ ගානට යන්. මේ ගානේදී එතකොට වර්ගඵලයේ සිදුවුණු වැඩිවීම මට ලියන්න පුළුවන් a not b ට θ කෙනෙක්ගෙන්. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ මේ සිදුරේ මාන අවට තියෙන මාධ්‍ය මගින් පාලනය කරන නිසා අපි මෙයාගේ වර්ගඵල ප්‍රසාරණය වෙනම සැලකුවොත් ඒකත් කෙලින්ම ලෝහයේ වර්ගඵල ප්‍රසාරණයටම සමාන වෙනවා. එහෙම නැතුව රේඛීය ප්‍රසාරණය කියනවා. හිතන්නකෝ මේ දිග ගැන හිතුවොත්. හරි? අර ඒ කියන්නේ දිගක්නේ. එහෙනම් මේ දිග ගැන හිතුවොත් ওই දිගෙහි වැඩිවීමත් ලෝහයේ වැඩිවීමටම සමාන වෙනවා. දැන් අපි වර්ගඵල ප්‍රසාරණය ගැන සලකලා බැලුවොත් එහෙම මෙතනදී අරේ වර්ගයක් කියන නිසා සුළු කිරීම ටිකක් විතර වැඩි වෙනවා. ඊට වඩා ලේසි කෙලින්ම දිගෙහි වැඩිවීමක්. ඒ කියන්නේ මෙන්න මේ r ගේ වැඩිවීම සලකන එක. එතකොට මට ලියන්න පුළුවන් r ගේ සිදුවන වැඩිවීම ඩෙල්ටා r සමාන වෙන්න ඕනි r not alpha theta ට. මම මේ ලියලා තියෙන්නේ ඩෙල්ටා l සමාන l not alpha theta කියන සමීකරණයෙන්. ඔයාට මෙයාගෙන් ඕනනම් මෙන්න මේ විදිහට අරේ වැඩිවීම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් පරිධිය ගැන හිතන්න. පරිධිය 2πr නේ. මේ පරිධියේ ප්‍රසාරණය සැලකුවත් ඒකත් ලෝහයේ ප්‍රසාරණයට සමාන වෙන්න ඕන නිසා ඔයාට ඕන නම් මේ පරිධියේ වැඩිවීමත් මේ ප්‍රකාශන යටතේම ලියලා මේක හදන්න පුළුවන්. හරි. කොහොම නමුත් දැන් මම අරේ වෙනව සලකන්නම්. අරේ සිදුවුණු වැඩිවීම නම් r not alpha theta කෙනෙක්ට සමාන වෙන්න ඕනේ. මම දෙපැත්තම කාලයෙන් බෙදන්නම්. මෙයාලා දෙන නියද නිසා කාලයත් එක්ක වෙනස් වෙන්නේ θ. එහෙනම් අරේ සිදුවන වැඩිවීම අරේ වෙනස් වීම ශීඝ්‍රතාවය සමාන වෙනවා r not alpha වතාවක් උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. හරි. මෙතනදී එතකොට අරය වෙනස් වෙන ශීඝ්‍රතාවය දීලා දෙනවා 5.10 මෙයාගේ ආරම්භක අරය 1 සෙන්ටිමීටර් 10.2 වතාවක් ඇල්ෆාගේ අගය 2.10.5 වතාවක් උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරි. මෙයා සුළු කරාට පස්සේ ඔයාලට ඔයකින් උත්තරේ ගන්න පුළුවන්. මෙතන 10.7යි මෙතන 10.8ක් නිසා මෙතන 10.1ක් එනවා. මේක වතාවක් 5 දෙකෙන් බෙදුවම 2.5. ඒ කියන්නේ 0.25යි සෙන්ටිග්‍රේඩ් තප්පරයට. මේක තමයි උෂ්ණත්වය වැඩිවීමේ ශීඝ්‍රතාවය වෙන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ 5. හතලිස් පස්වෙනි ගාන බලමු. අපිට දීලා තියෙනවා ස්කන්ධය සිම්පල් m වන තුනී වලල්ලක් මේ විදිහට තියෙනවා. මෙන්න මේ රේඛාව ඔස්සේ ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි අපෙන් අහලා තියෙන්නේ. හරිනේ. මෙහෙම තැනකදී වඩාත් ලේසිම ක්‍රමය තමයි වෙන්න බැරි උත්තර අයින් කරලා මේක තේරුම් ගන්න එක. හරි. පළවෙනිම පොයින්ට් එක මෙන්න මේක. දැන් ඔයා හිතන්න ඒකක ස්කන්ධයක් මම ගෙනල්ලා මේ වලල්ලේ කේන්ද්‍රයේ තිබ්බොත් මොකද වෙන්නේ? ඒකක ස්කන්ධයක් මම ගෙනල්ලා මේ වලල්ලේ කේන්ද්‍රයේ තිබුණොත් මට මේ වලල්ල පුළුවන්නේ කුඩා ස්කන්ධ වලට බෙදාගන්නේ. මේ වගේ අංශු කියලා සලකන්න පුළුවන්නේ. එතකොට මේ එක් එක් අංශු වෙන වෙනම තමාගේ දෙසට ආකර්ෂණ බලය ඇති කරනවානේ. ගුරුත්වාකර්ෂණ බලය. එතකොට දැන් මේ කේන්ද්‍රයට ගේන ස්කන්ධය මත අංශක 360 ඔස්සේම සමාන බල ඇති වෙනවා කියලා කියන්නේ මේ මෙතන සංප්‍රයුක්ත බලය කොච්චරද? බිඳුවයි. සංප්‍රයුක්ත බලය බිඳුවයි. සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය බිඳුවයි කියලා කියන්නේ මෙතන ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය කොච්චරක් වෙනවා කියන එකද? බිඳුවක් වෙනවා කියන එක. එහෙනම් ඔයා පළවෙනියටම තේරුම් ගන්න ඕනේ දේ තමයි වලල්ලේ කේන්ද්‍රයේ G බිඳුවක් වෙන්න ඕනේ. වලල්ලේ කේන්ද්‍රයේ G බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් එහෙම නොවන උත්තර වාට අයින් කරන්න පුළුවන්. හරි. පළවෙනි සහ දෙවෙනි උත්තරවල බලන්න කේන්ද්‍රයේ G අගයක් අර්ථ දැක්වෙන්නේ නැහැ කියන එක නේද තියෙන්නේ පළවෙනි සහ දෙවෙනි අවස්ථාවවලදී නේද? දැන් පළවෙනි උත්තරෙත් වලල්ලේ කේන්ද්‍රය ගත්තොත් G අනන්තයක් විදිහට තියෙන්නේ. දෙවෙනි උත්තරෙත් වලල්ලේ කේන්ද්‍රය ගත්තොත් G අනන්තයක් විදිහට තියෙන්නේ. එතන ඇදිලා නැහැ ප්‍රස්තාර. එහෙම වෙන්න බෑ. කේන්ද්‍රයේ G අගේ බිඳුව. එහෙනම් මූල ලක්ෂ්‍ය හරහා තමයි ගමන් කරන්න ඕනි. එහෙනම් උත්තරේ 3 4 හෝ 5 තුනෙන් එකක් වෙන්න ඕනේ. ඊළඟ කතාව තමයි දැන් මම මේ ඒකක ස්කන්ධය මේ පැත්තෙන් තිබ්බම
ඒකක ස්කන්ධය මෙන්න මෙහෙම තැනකින් තියෙනවා කියලා හිතමු. දැන් මේ පැත්තේ තියෙන අංශුවක් විසින් ආකර්ෂණ බලයක් මෙහෙට ඇති කරනවා. මේ පැත්තේ තියෙන අංශුවක් විසින් ආකර්ෂණ බලයක් මෙහෙට ඇති කරනවා. ඒ විදිහට මේ හැම අංශුවකින්ම ඇති කරන ආකර්ෂණ බල ටිකම ලකුණු කරොත් මෙතන කේතුවක් වගේ තමයි නිර්මාණය වෙන්නේ නේ. එහෙනම් එයාලගේ සංප්‍රයුක්තිය කොහෙද තියෙන්නේ? මේ පැත්තට තියෙනවා. ඇයි ඒ හැම බල එකම සිරස් සංරචක මේ පහළින් දින සිරස් සංරචකයට කැපෙන නිසා. හරිනේ. එහෙනම් මේ පැත්තේ ඉන්න අංශුවක් මත මෙන්න මෙහෙට ඇති වෙන ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය මේ වගේ පැත්තක තියෙන අංශුවක් මත සැලකුවොත් එහෙම බලයන් මම ලකුණු කරොත් මෙන්න මේ විදිහට මේ පැත්තේ ඉන්න කට්ටිය මෙහෙම සහ මේ පැත්තේ ඉන්න කට්ටිය මෙහෙම බල ඇති කරනවානේ. ඒතකොට එතනදිත් සංප්‍රයුක්තිය මේ පැත්තට තියෙනවා. දැන් ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය කියලා කියන්නේ දෛශිකයක් නේ. එතකොට වලල්ලේ මේ පැත්තේ ඉන්නකොට ඒක තියෙන්නේ මේ පැත්තට, වලල්ලේ මෙහෙ ඉන්නකොට ඒක තියෙන්නේ මේ පැත්තට. එහෙනම් වලල්ලේ කේන්ද්‍රය පහු කිරීම මත G ගේ දිශාව මාරු වෙන්න ඕනේ. එහෙම නේද? හරි. එහෙනම් ප්‍රස්ථාරයේ දිශාව G ගේ දිශාව මාරුලා තියෙන්න ඕනේ කේන්ද්‍රයෙන් දෙපැත්තට යනකොට. එහෙනම් ඔයාලට ඒ තර්කය භාවිතා කරලා හතරවෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. දැන් ඔයාලට ඉතුරුලා තියෙන්නේ 5 සහ 3 කියන උත්තර දෙක විතරයි. දැන් මුකුත් සුළු කිරීමකින් තොරව ඔයාලට නිකන් හිතලා ගන්න පුළුවන්. ඔක රේඛීයව නම් විචලනය වෙන්නේ නැතුව ඇති කියලා හිතලා වුණා. එහෙනම් නිවැරදි උත්තරේ 3 කියලා විදිහට තර්ක කරලා ගන්න පුළුවන්. හරි අපි බලමුකෝ කොහොමද ඇත්තටම මේ G විචලනය වෙන්නේ කියලා. අපි ඒ සඳහා මෙන්න මෙහෙම දෙයක් කරමු. කේන්ද්‍රයේ ඉඳලා x දුරකින් ඉන්නවා කියලා හිතමු මෙයා. මම මේ දුර ගන්නම් කැපිටල් R හැටියට. දැන් එතකොට මේ එක් අංශුවක් විසින් නැති කරන බලය හෙව්වොත් මේ එක් අංශුවක් විසින් නැති කරන බලය හෙව්වොත් ඒක යා දේශයට ඇති කරන්නේ මම ඒක දැනට මෙහෙම දාගන්නම්. එක් අංශුවක් විසින් නැති කරන බලය වෙන්නේ එයාගේ ස්කන්ධය මම m dash කියලා ගත්තොත් එක් අංශුවක් ගන්නම් m dash කියලා. එයාගෙන් ඇති කරන බලය වෙන්නේ ඒතර මේක ඒකක ස්කන්ධයක් කියලා ගමු. ඒතර එකයි mm gmm බෙදීම r වර්ග. මෙතන r වෙන්නේ මේ දුරනේ. ඒතර මේක කැපිටල් r නම් මේක x නම් මෙයාගේ වෙන්නේ r වර්ග ධන x වර්ගයේ වර්ගමූලය. හරිද? ඒතර ඒකේ වර්ගය වෙන්නේ r වර්ග ධන x වර්ග. මේක තමයි එක් අංශුවක් විසින් නැති කරන බලය වෙන්නේ. දැන් සංප්‍රයුක්ත බලය වෙන්නේ මොකක්ද? ඔය වගේ මේ හැම අංශුවක්ම ඇති කරන බල ටික ඔක්කොගෙම මොන සංරචක වල එකතුවද? කොස් සංරචක වල එකතු. එහෙම නේද? මෙහෙට බලයක් තියෙනවා මෙහෙට බලයක් තියෙනවා මේ විදිහට හැදෙන කේතුවේ ඔක්කොගෙම තිරස් සංරචක ටිකනේ සංප්‍රයුක්ත වෙන්නේ නේ. එතකොට ඔය ටික ඔක්කොම එකතු කරාම දැන් මෙයාගේ තිරස් සංරචකය ගත්තොත් මේ තියෙන්නේ මේ අංශුව නිසා ඇති කරන බලය. ඒකේ තිරස් සංරචකය වෙන්නේ මේක තව cos θ කෙනකින් වැඩි කරා වෙනාගේ. මෙන්න මෙහෙම සංරචක කොච්චරක්ද මේ වලල්ල පුරාවටම තියෙනවනේ 2πr ප්‍රමාණය. එතකොට මේ m dash කියලා කියන්නේ ඒකක ස්කන්ධයක්. එතකොට ඒ කියන්නේ මේ තියෙන ස්කන්ධයක්. ඒ වගේම 2πr ප්‍රමාණයක් කියලා කියන්නේ ආපෝසරයක් මේ වලල්ලේ මුළු ස්කන්ධයම වෙනවා. ඒ නිසා මම මකලා ඒකේ විදිහටම ලියන්නම්. මම හිතනවා මම මේ කිව්ව කතාව පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට මෙතන ඉන්නේ ආපෝසරය වලල්ලේ මුළු ස්කන්ධයමයි ගාණ එක අපිට දීලා තියෙනවා m කියලා. හරිද? මම මේ කතාව පොඩ්ඩක් ආපෝසරයක් පැහැදිලි කරන්න. හරි? දැන් මේ වලල්ලේ සිම්පල් m ස්කන්ධයක් 2πr දිගක් පුරාවටම තියෙනවානේ. ඒ නිසා මට මේ එක් ලක්ෂයක තියෙන ස්කන්ධය සලකන්න පුළුවන් 2πr දිගක තියෙන ස්කන්ධයම m නම් ඔය එක තැනක තියෙන ස්කන්ධය මට ගන්න පුළුවන් m බෙදීම 2πr කියලා. ඕක තමයි මම මෙතනදී අර m dash කියලා ලිව්වේ. හරිනේ. එහෙනම් සංප්‍රයුක්ත බලය ගන්නකොට මේ m dash කෙනෙක්ගෙන් ඇති කරන තිරස් සංරචකයේ වතාවක් ඒ වගේ ඒවා 2πr ප්‍රමාණයක් මේකේ තියෙනවානේ. එහෙනම් මෙයා මෙතන ලියලා ආයේ 2πr කෙනකින් වැඩි වෙනවා. ඒතර 2πr කැපිලා කියලා මේ ස්කන්ධයෙන් මෙතන ඔය කිව්ව කතාව මොකක්ද කියනකෝ හිමීට තේරුම් ගන්න. හරිද? දැන් එහෙමනම් මේක තමයි සංප්‍රයුක්ත බලය. ඕක සංප්‍රයුක්ත බලය නම් මෙතන ඒකක ස්කන්ධයක් නේ සලකලා තියෙන්නේ. ඒක නිසා ඕක තමයි ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය. මම මෙතන ඒකක ස්කන්ධයක් සලකලා තියෙන නිසා ඕක තමයි ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය. එහෙනම් මම මේ ප්‍රකාශනයක් ලියලා තියෙන්නේ වලල්ලේ ඉඳලා x දුරකින් ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ලියලා තියෙනවා. මට මේක තව පොඩ්ඩක් සුළු කරන්න පුළුවන්. ඇයි මේ cos θ ට මට ආදේශ කරන්න පුළුවන්. මෙතන තියෙන ත්‍රිකෝණයෙන් cos θ ට ආදේශ කරාම බද්ධ පාදයේ බෙදීම කරන්නේ r වර්ග ධන x වර්ගයේ වර්ගමූලය. මෙයාව ගිහලා මෙතනට ආදේශ කරන්නම්.
x බෙදීම මෙතන බලන්න r වර්ගය දැන් x වර්ගයේ භාගය කියලා කියන්නේ r වර්ගය දැන් x වර්ග කියන්නේ වර්ගමූලය කියලා කියන්නේ භාගය. මෙතන තියෙනවා 2 බෙදීම 2ක් 1 කියලා කියන්නේ 2 බෙදීම 2 නේද? වතාවක් r වර්ගය දැන් x වර්ගයේ ඒ භාගයෙන් බලන්න. හරි. ඔයාලට තේරෙන්න ඕනේ මේක සමාන වෙනවා gmx බෙදීම. මෙතන බලන්න. 2න් 2යි 2න් 1යි ගුණ කිරීමක් විදිහට තියෙන්නේ. ඒ කියන්නේ 2න් 3ක් වෙන්න ඕනේ. r වර්ගය දැන් x වර්ගයේ 3 බෙදීම දෙවෙනි බලයට. මෙන්න මේක තමයි x ලක්ෂයකින් තියෙන ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය. දැන් ඒතර ඔයා තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. හරි. පළවෙනි දේ ඒතර මේක දැන් ඔයාලට රේඛීය නොවේ කියන එක තමයි මුලින්ම කිව්වේ. ඒක ඔයාලට එහෙම හිතලා කෙලින්ම උත්තරේ 3 කියලා ගන්න පුළුවන්. දැන් එහෙනම් අපි උත්තරේ අරගෙන ඉවරයි. මේ තවදුරටත් ගැඹුරට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. හරිනේ. ඒතර මෙන්න මේක තමයි විචලනය වෙන ප්‍රස්ථාරයේ හැඩය වෙන්න ඕනේ. මෙන්න මේකට අනුව තමයි හැඩය වෙන්න ඕනේ. මෙතනදී මොකද වෙන්නේ? දැන් මුලින්ම මෙහෙට යනකොට මෙතන ඉඳලා ටික ටික මෙහෙට යනකොට කෝණය මෙන්න මේ θ කියන කෝණය මුලින්ම අංශක 90යි. ඒ කියන්නේ cos θ බිඳුවයි. මුලින්ම cos θ බිඳුව නිසා g ගගයක් මැදදී අර්ධයක් වෙන්නේ නැහැ. හරිනේ. මෙයා මෙහෙට යන්න කෝණයේ සීග්‍රේන් අඩු වෙනවා. කෝණයේ සීග්‍රේන් අඩු වෙනකොට cos θ ගගේ සීග්‍රේන් වැඩි වෙනවා මුලින්. cos θ ගගේ සීග්‍රේන් වැඩි වෙලා එතනින් එහාට මොකද වෙන්නේ? දැන් තවදුරටත් මෙහෙට යන්න දැන් මේ x ගගේ වැඩි වෙන්න මෙතන හේතු දෙකක් වෙනවා. මේ අවස්ථා තැන් දෙකක x ඉන්නවනේ. මුලින් x වැඩි වෙනකොට මුළු වගේ වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි තවදුරටත් x ගගේ යම් අගයක් පහු කරලා තව ඉස්සරහට x ගගේ වැඩි වෙන්න මේ පල්ලෙහා තියෙන x ගේ බලපෑම එතනින් එහාට වැඩිවීමකට ලක් වෙනවා. පල්ලෙහා තියෙන x ගගේ එතනින් එහාට පල්ලෙහා තියෙන x වැඩිවීම නිසා එතන බලපෑම එතනින් එහාට වැඩිපුර දැනෙනවා. එහෙනම් මෙහෙම කෙනෙක්ගේ ප්‍රස්ථාරය අපි ඇන්දොත් එහෙම මම මෙතනින් අඳින්නම්. හැඩේ වෙන්න ඕනේ මේක. x මුලින් වැඩිවීම නිසා මෙන්න මෙතනදී වෙන බලපෑම මුලින් වැඩි. එහෙනම් මුලින්ම ඔය x ගේ වැඩිවීම නිසා මුලින් වැඩිවීමක් තියෙනවා. යම් අගයකට ආවට පස්සේ තවදුරටත් x වැඩි කරන් යනකොට මේ පහළ පදේ බලපෑම වැඩි වෙනවා. ඒ නිසා එතනින් එහාට ආපස්සරයක් මෙන්න මෙහෙම අඩු වෙලා ගිහිල්ලා මෙන්න මෙහෙම වෙන ප්‍රස්ථාරයක් තමයි. මේක එකපාරට මෙහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. ලොකු අඩුවීමක් පෙන්වන්න නැතුව කාලයත් එක්ක ටික මෙන්න මෙහෙම අඩු වෙලා යනවා. මම මෙතනින් අඳින්න ප්‍රස්ථාර. නිවැරදිම ආකාරය වෙන්නේ මෙන්න මේක. මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා කාලයත් එක්ක ටික අඩු වෙලා යනවා. මේක තමයි ප්‍රස්ථාරය හැටි. ඒතර මුලින්ම ඔය උඩ තියෙන පදේ නිසා x වැඩිවීම නිසා g වැඩි වෙනවා. හැබැයි ඊට පස්සේ x ගගේ යම් අගයක් පහු කරාට පස්සේ පහළ තියෙන x ගගේ එන්න වැඩි වෙනකොට g ගගේ අඩු වෙන්න ඕනේ කියන තරකේ මත මෙයා අඩු වෙලා යනවා. එහෙනම් මෙන්න මේක තමයි නිවැරදි ප්‍රස්ථාරයේ හැඩය වෙන්නේ. ඒ කියන්නේ මෙතනදී නිවැරදි පිළිතුර වෙන්නේ 3 වෙනි පිළිතුර.